තෙරුවන් සරණයි සියලු දෙනාටම අද මේ දහම් සාකච්ඡාව පටන් ගැනීම සඳහා පන්සිල් ගන්න සූදානම් වෙන්න. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณဂมနံ සම්පුන්නං ආමබන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තම්බං ආමබන්තේ සාදු සාදු තෙරුවන් සරණයි සියලු දෙනාටම අදත් අපිට අවස්ථාව උදා වෙලා තියෙනවා මේ දහම් සාකච්ඡාව ආරම්භ කරන්න. මම හිතන්නේ ගිය සතියේදී අපි හුඟක් සාකච්ඡා කරේ අතරම ගිය සඳුදා පටිච්චසමුප්පාදය ගැන සාකච්ඡා කළා. ඊට පස්සේ අපේ ගුරුතුමා පටන් ගත්තා අභිධර්මය ගැන කතා කරන්න. එතෙන්දී ගුරුතුමා විශේෂයෙන් කතා කළේ පරමාර්ථ ගැන සහ ප්‍රඥප්ති ගැන. මම කැමති අපේ ප්‍රශාන්ත මහත්තයාට පුළුවන් ද අපිට යම් ආරම්භයක් ලබා දෙන්න? හොඳයි දොස්තර මහත්තයා සිත් හිල්ලති ආගමන් ප්‍රශාන්ත මහත්තයා අපි එහෙමනම් අමර මහත්මියට දෙමු අමර මහත්තයා ඒ අවස්ථාව. ඊට පස්සේ මම කියන්නේ. හොඳයි. අමර මහත්මිය අපි මේ පටන් ගත්ත විතරයි ඔබතුමිය දැන් ආවම දැක්කා. අපි ගිය සතියේ ඇත්තටම මේ ගිය සෙනසුරාදා අපි කතා කළේ අපේ පටිච්චසමුප්පාදයේ නම් පොඩ්ඩක් සාකච්ඡා කළා. ඒ වගේම අපි සාකච්ඡා කළා
අභිධර්මයේ පරමාර්ථ සහ ප්‍රඥප්ති ගැන ඔබතුමීට පුළුවන් ද අපිට ආරම්භයක් ලබා දෙන්න? මම හිතන්නේ ගුරුතුමා කිව්වා පටිච්චසමුප්පාදයේ තුලත් ඇත්තටම පරමාර්ථය තමයි විස්තර වෙන්නේ කියලා. මම කැමතියි ඔබතුමීට ආරාධනා කරන්න අපේ සාකච්ඡාවට අද ආරම්භයක් ලබා දෙන්න කියලා. තෙරුවන් සරණයි. ඇත්තටම මම මේ ශනිකව මේ ආව ගමන්ම මට මේ ආරාධනාව එක ගැන මම කල්පනා කරේ. සූදානමක් නම් කිසිවිසෙත් උනේ නැහැ. නමුත් පරමාර්ථ ධර්ම ගැන විස්තර කරන්න ඉතින් විශේෂ සූදානමක් අවශ්‍යත් නැහැ. මොකද අප තුල මනසේ ගොඩ නැගෙන ධර්මතා ස්වභාවය මේ පටන් ගත්තාම ප්‍රඥප්ති විදියට අපිට මතුවෙලා එනවා. ඉතින් බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේ ආශිර්වාදය අරගෙන අපේ ගුරුතුමාගේ ආශිර්වාදයත් අරගෙන මේ වැඩසටහනේ මූලාරම්භයක් විදියට පරමාර්ථ ධර්මය කියලා ඇත්තටම විග්‍රහ කෙරෙන්නේ අභිධර්ම දේශනාවට අදාළවයි. ඒ කියන්නේ අපි දන්නවා සූත්‍ර පිටක දේශනාවන් ගත්තොත් සූත්‍ර පිටක දේශනාවන් සියල්ලක්ම ගොනු වෙලා තියෙන්නේ සමස්ත ලෝක ධර්මයේ තියෙන මේ ප්‍රඥප්ති වලට ගොනු වීමක් ප්‍රධාන වශයෙන්ම යෙදෙනවා. ඒ කියන්නේ අපි කතා කරන සාමාන්‍ය සම්මත භාෂාවට අනුව නැත්නම් සම්මත ව්‍යවහාරයට අනුව සාමාන්‍ය පුද්ගලයා, ඒ කියන්නේ සාමාන්‍යයෙන්ම ආර්ය පුද්ගලයා, එහෙම නැත්නම් පෘථග්ජන පුද්ගලයා හෝ මේ ආර්ය මාර්ගයට පිවිසීමට, එහෙම නැත්නම් මේ පටිසෝතගාමී මාර්ගයට පිවිසීමට යන මාර්ග දර්ශනයක් තමයි සූත්‍ර පිටකයේ සරලව දේශනාවකට ලක් කරන්නේ. ඒතර බුදු පියාණන් වහන්සේ මේ සූත්‍ර දේශනා සියල්ලක්ම එක එක ආකාරයට විස්තර කරනවා. ඒ විස්තර කරන්නේ සූත්‍ර දේශනා බොහෝමයක්ම පුද්ගල විවහාරයට අදාළව තමයි යෙදিলা තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රඥප්ති භාවිතා කරගෙන ඒ වෙනස්ම කෝණයකින් මේ දර්ශනයක් ලෝකයට පෙන්වන්නයි. එතකොට මේ දර්ශනය කතා කරලා තියෙනවා අපි ඕනතරම් මේ සාකච්ඡාවලදීත් කතා කරලා තියෙනවා සියලුම ලෝකවාසී සියලු සත්වයන්ට 31 තලයේ සියල්ලන්ටම පොදු දර්ශනයක් තමයි බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ. නමුත් මේ පොදු දර්ශනය අපිට ප්‍රත්‍යක්ෂ නුවණට වැටහෙනවා නම් මේ වැටහෙන්නේ සතර පරමාර්ථ ධර්මයන් අනුසාරයෙන්මයි. එතකොට සතර පරමාර්ථ ධර්මයන් කියලා කියන්නේ රළු ධර්මතා තියෙනවා, ඒවට අපි රූප ධර්මතා කියනවා, සියුම් ධර්මතා තියෙනවා, ඒවා නාම ධර්මතා කියලා අපි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරගන්න පුළුවන්. එතකොට මේ අභිධර්ම දේශනාවලදී අපි හොඳට විස්තර කරගත්තොත් මේක ඇත්තටම අපිට මේ නාම මාත්‍රිකව මේවා හඳුනගත්තාට මේවා නුවණට වැටහීමකින්ම තමයි මේවා ගෝචර වෙන්නේ. නුවණට වැටහීමකින් තොරව ගෝචර වෙනවා නම් මෙතන දැනුමක් පමණයි විග්‍රහ වෙන්නේ. නමුත් බුදුන් වහන්සේට මේ උන්වහන්සේගේ ඥාන දර්ශනයට අනුව මේ සියල්ලම උන්වහන්සේ සතර පරමාර්ථයකට වෙන් කරනවා. චිත්තචෛතසික රූප නිබ්බාන කියලා මේ ධර්මතා හතර විදිහට වෙන් කරන්නේ ඇයි? මොකද මේක තමයි ලෝකයේ තියෙන පරම සත්‍ය. මේ කුඩාම ඒකක වලට කඩාගෙන ගියොත් අපි දන්නවා සාමාන්‍යයෙන් රළු ධර්මතාවයක් විදිහට රූප ධර්මතාවය ගත්තොත් අපි දකින රූපයත් ඒ වගේම නුවණින් විමසනකොට ලැබෙන රූපයත් අතර බොහෝ වෙනසක් තියෙනවා. අපි දකින රූපය නම් අපිට මැවෙන අම්මා හෝ මැවෙන ගස හෝ මැවෙන බාහිරයේ තියෙන වස්තුවක් හෝ පුද්ගලයෙක් තමයි අපිට රූපයක් ලෙස දැකෙන්නේ. නමුත් බුදුන් වහන්සේ දේශනා කරන අභිධර්ම දේශනාවේ රූපය විස්තර කරද්දී මේ මහා භූත රූපත් උපාදාය රූපත් අතර ඒ රූපය තමයි රූප කියලා විස්තර කරන්නේ. ඒ කියන්නේ අභිධර්ම දේශනාවේ අනුව නම් රූප 28කට කඩනවා. ඒ කියන්නේ මහා භූත රූප 4කුත් උපාදා රූප 24කුත් ලෙස රළු ධර්මතා රූප 28කින් විස්තර කරනවා. එතකොට ඒ රූප අපි දකින රූප මේ අපිට ඇහැට පේන රළු මට්ටමේ රූප නෙමෙයි. ඒවා නුවණට පමණක් ගෝචර වුණු රූප. එතකොට අපි දන්නවා මේ මහා භූත රූප කිව්වහම බුදුන් වහන්සේ දේශනා කරනවා මේ රූපේ දකින්නේ කෙසේද? මේ රූපේ දකින්නේ නුවණකින්මයි. මේ නුවණකින් දකින රූපේ ගති ලක්ෂණයකින් තමයි මේ රූපේ මතු කරලා දෙන්නේ. අපි ගත්තොත් උදාහරණයක් විදිහට මහා භූත රූපයන් හතරක් අපිට විස්තර කරනවා අභිධර්ම දේශනා අනුව පඨවි ආපෝ තේජෝ වායෝ කියලා. මේ පඨවිය ආපෝ තේජෝ වායෝ කියලා වෙන් කරන්නේ මේ රූපයේ තියෙන රළු මට්ටම අපිට ඇසට දැකගත නොහැකි. නමුත් අපි නුවණින් විමසා ගත්තොත් ගති ලක්ෂණයන් රළු කර්කශ ස්වභාවයක් නම් පඨවිය,
ඒ විදිහට මේ ආපෝ තේජෝ වායෝ කියන එහෙම නැත්නම් පිම්බෙන හැකිලෙන ස්වභාවයේ වායෝ කියලා උෂ්ණත්වයක් තියෙනවා නම් යම් කිසි සිසිල් ඒ වගේම උෂ්ණ ස්වභාවයක් තියෙනවා නම් තේජෝ විදිහටත් ගලන වැగిරෙන ස්වභාවයක් තියෙනවා නම් ආපෝ විදිහටත් මේ මහා භූත රූපී ගති අනුව වෙන වෙනවා. ඒතර ගති අනුව වෙන වෙනකොට මේ ගති ඇතුල් කරොත් යමකට ඒ සියල්ලම එකම ධර්මතාවයකයි පසු වෙන්නේ. ඒ කියන්නේ මෙය වෙනස් කරන්න බෑ. කුඩා කොටස් වලට කඩාගෙන ගිහිල්ලා නැවතත් බෙදිය නොහැකි මට්ටමට පැමිණෙන සියලු ධර්මතාවලට පරමාර්ථයයි සඳහන් කරනවා. එහෙනම් පරමාර්ථ විදියට ගත්තොත් රූප පරමාර්ථය මහා භූත රූප 4 අපි විස්තර කරා. උපාදාය රූප 24කට කඩනවා. මම හිතන්නේ අපි පෙරත් මේ රූප 24 ගැන කතා කරා. මෙතන ඔබට පේනවා මේ රූප සටහනෙත් පැහැදිලි කරලා උපාදාය රූප 24 වෙන් කරලා තියෙන ස්වභාවය. එතනදී ප්‍රධාන වශයෙන්ම ප්‍රසාද රූප 5ක්, ගෝචර රූප 4ක්, භාව රූප 2ක්, හදය රූපයත්, ජීවිතේන්ද්‍රිය රූපයත්, ආහාර රූපයත්, ආකාශ ධාතුව කියලා කියන ආකාශ රූපයත්, විකාර රූප 5කුත්, ලක්ෂණ රූප 4කුත් ආකාරයෙන් මේ විනිෂ්පන්න රූප අපි කියනවා මේවට නිෂ්පන්න අනිෂ්පන්න කියලා වෙන වෙන අවස්ථාවක් තියෙනවා. උපාදාය රූප 24. ඒතර මේ රූපය ඇත්තටම නුවණකට ගෝචර වෙනවා නම් මෙය විමර්ශනය කළ යුත්තේ නුවණ උපයෝගී කරගෙනමයි. එහෙනම් අපි උදාහරණයක් විදිහට ගත්තොත් ගෝචර රූපය කියන තැනදී අපි හොඳටම දන්නවා මේ වර්ණ රූපය කියන එක ගෝචර රූපයක්. ඒ කියන්නේ වර්ණ රූපය ඇසට පතිත වෙනකොට ඒ වර්ණ රූපය තනිවම පවතින්න බෑ. තවත් රූප පරමාර්ථ ධර්මයන් ගොඩක් එක්ක එහෙම නැත්නම් පුංජයක් විදියට එහෙම නැත්නම් සුද්ධාෂ්ටකයක් විදියට තමයි මේ රූප පරමාර්ථ ධර්මයන් පවතින්නේ. එතකොට අපිට වෙන් කරලා මේවා ගන්න අමාරුයි. මොව එකම ගුලියකට එකම ගොන්නකට එකම පිණ්ඩයක පවතින නිසා තමයි මේ රළු ධර්මතාවයන් අපේ ඇසට ගෝචර වෙනකොට ඒක උපාදාර මහා භූතයන් සමග හැසිරෙන නිසා අපිට මේවා රළු ධර්මතාව විදියට මානසිකාරයට ගන්නට පුළුවන් වෙනවා. නමුත් ඒවා ඒ විදිහටම දකින්නේ නැහැ. මොකද හේතුව ඔබ මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා මේ සියලුම ධර්මතා අනිච්චයි, දුක්ඛයි, අනාත්මයි කියලා. මොකද අපි ගන්නේ මේ ධර්මතා නිච්චයි, සුඛයි, ආත්මයි කියලා ගන්නෙම රළු මට්ටමින් පෙනෙද්දී. නමුත් අභිධර්මයේදී මේවා කුඩා කොටස් වලට පරමාර්ථයන් වලට කැඩෙන කොටත් මේ රූපයේ තියෙනවා පැහැදිලිව දැක ගන්න පුළුවන් විද්‍යමාන ලක්ෂණයක්. ඒ තමයි මේවා එකිනෙකට සංකත වූ ලක්ෂණයන්ගෙන් හෙබි. ඒ වගේම මේවා සංතාපන ලක්ෂණයන්ගෙන් හෙබි. ඒ වගේම මේවා සන්තති ගණයෙන් හෙබි, කෘත්‍ය ගණයෙන් හෙබි කියලා මේ විදිහට ආකාර 4කට අපි රූපයේ දකිනකොට සමූහ ගණ, සන්තති ගණ, කෘත්‍ය ගණ, ආරම්මන ගණ කියලා අපි විස්තර කරගෙන යනවා. ඒ සමූහයක් විදිහට දකින්න ස්වභාවය මේ රූපේම උප්පද්දවන හැකියාව තියෙනවා. ඒ වගේම අතිශයින්ම වෙනස් වෙනෝ ඊතා වේගයෙන් අපි ගත්තොත් උපාද ස්ථಿತಿ භංග කියලා විස්තර කරනවා. උපාදේ කියලා කියන්නේ උපදිය. උපදිය කියන්නේ ආරම්භක අවස්ථාවේ අපි සිත ගත්තත් නාම ධර්මතාවලත් චිත්තක්ෂණ 3ක් යෙදෙනවා. නමුත් අපි දන්නවා රූප ධර්මතාව ගත්තොත් චිත්තක්ෂණ විදිහට ගත්තොත් ඒ චිත්තක්ෂණ කියන්නේ ෂණ 51යි චිත්තක්ෂණ 17කින් විස්තර වෙනවා. එතන මේවට කාලයක් පැනවිය හැකි. මට හොඳට මතකයි ගුරුතුමා විස්තර කරද්දී කිව්වා මේ ධර්මතාවලට කාලයක් පැනවින් හැකි කියලා කියන්නෙම මේ නිත්‍යභාවයෙන් දකින කාලයක් නෙමෙයි. මේ තියෙන විපරිණාම ලක්ෂණය පෙන්වුම් කරන ස්වභාවයයි. ඒ කියන්නේ යමක පැවතීමත් නැතිවීමත් ඒ කියන්නේ උපාදයක් භංගයක් අතර යම්කිසි ස්ථිතියක් තියෙනවා නම් මේ ස්ථිතියත් විපරිණාමයටපත් වෙනවා. ඒ ස්ථිතියත් ක්‍රමක්‍රමයෙන් ඒ කියන්නේ මොහොතක් පාසා වෙනස් වන ලක්ෂණය. හේතු නිසා හටගන්නා ලක්ෂණය, හේතු නැති වෙනකොට නිරෝධ වෙන ලක්ෂණය, පටිච්ච සමුප්පන්න වෙන ලක්ෂණය මේවා තුල සන්තති වශයෙන් ඝන වශයෙන් තියෙන කොටත් මේවා අපිට රූපේ ඊටාම පැහැදිලිව දැක ගන්න පුළුවන්. මේකට තමයි අනිච්ච ලක්ෂණය කියන්නේ. ඒතර මේ කෘත්‍ය ගණය නිසා අපි දන්නවා සමූහ වශයෙන් කෘත්‍යයක් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. තනි තනිව තියෙනකොට කරන්න බැරි කෘත්‍යයක් කරන්න බැරි දෙයක් සමූහ වශයෙන් තියෙනකොට දැන් වර්ණ රූපය වුණත් අපිට අසේ තියෙන චක්කු ප්‍රසාදයේ ගැටීමෙන් චක්කු විඥානයේ සිත උපද්දව ගන්න හේතු වෙන්නේ අර පූර්වාරම්භයේදී ඒ කියන්නේ පුරේ ජාතව අර දෙක සැකසීලා තියෙන්න ඕනේ. මොකද්ද? අසත් රූපයත් ඒවා පුරේ ජාතය. ඒ කියන්නේ පූර්ව වශයෙන් මේ දෙක පිහිටලා තිබුණොත් තමයි චක්කු විඥානය කියන තුන්වෙනි සිත එතනදී හටගන්නේ. මේ තුන එකතුව පස්සේ කියලා හඳුන්වනවා. ඒක සූත්‍ර පිටක දේශනාවේ පැහැදිලිව දක්වලා තියෙනවා. නමුත් අපි මේතනදී කෘත්‍ය ගණයක් විදිහට මේ සමූහයේ දෙයක් ලෙස පිහිටන ස්වභාවය මේ රූපේ තියෙනවා. ඊළඟ ආරම්භන ගණය කියන්නේ මේ අරමුණු ගැනීම සිදු කරනවා. රූපේනොත් දැන් අපි විදර්ශනා ඥාණයෙන්ම තමයි මේ ඝන ස්වභාවයන් දකින්න පුළුවන් වෙන්නේ.
මේවා අපි සාමාන්‍ය වාචික භාෂාවට කතා කරලා ප්‍රඥප්ති විදියට ඉදිරිපත් කරාට මේක නුවණින් තමයි පිළිසිඳ දැක ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ආරම්මණය කියලා කියන්නේ අරමුණක් ගන්න විඥානන ලක්ෂණේ, එල්ලෙන ලක්ෂණේ මේ රූපයක තියෙනවා. මට මතකයි අපේ ගුරුතුමා විස්තර කරනකොට මේ උපාදාය රූප, උපාදින්න රූප, අනුපාදින්න කියලා විස්තර කරා. මේවත් මේ රූපයේ තියෙන ස්වභාවයන් අනුව අපි ඕන තරම් මේ ගැන කතා කරලා තියෙනවා. එතකොට මේ භාව රූප, හදේ රූප, දැන් භාව රූපත් සාමාන්‍ය මනසට ගෝචර අවස්ථා තියෙනවා කියලා ගුරුතුමා විස්තර කළා. නමුත් මේ හදේ වස්තු රූපේ නැත්නම් වස්තු රූපේ කියන එක අපිට එච්චරම ගෝචර නැහැ. මොකද අපිට ඒක දැකගත මානසිකාර කරලා යම් විදියකින් දැකගන්න පුළුවන් වුණත් අනුමාන කරන්න තරම් අපිට ඒකට ශක්තියක් නෑ. අනුමාන කර අපි සාමාන්‍යයෙන් විඥාන ගෝචර නම් විඥාණයෙන්ම පමණයිනේ සියල්ල දැනගන්නේ. ඒතර විඥාණයෙන් දැනගන්නේම හැම වෙලෙම මැනීමකට ලක් කළා. ඒක නිසා අපි හැම මොහොතකම අර මානෙ කියන එක තියෙනවා. මොකද මැනීමකට ලක් කළා තමයි අපි යමක් හඳුනගන්නේ. ඒ හඳුන ගන්නකොට වේදනා සංඥා සංකාර විඥාන. රූපය හඳුනගන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියන නාම ධර්මතා එක්කමයි. එතකොට රූප ධර්මතාවයක් තනියම පැවතුනත් නාම ධර්මතාවයකින් තොරව පටවියවත් අපිට හඳුනා ගන්නට බෑ. මම හිතන්නේ අපි එක මහත්මයෙක්ගේ ප්‍රශ්නේ යොමු කරා. එතකොට පටවිය හඳුනා ගන්න බැරි වෙන්නේ නුවණකට පමණක් හසු වෙනවා නම් ඒක පරමාර්ථයක් විදියට හසු වෙනවා. පරමාර්ථයක් විදියට හසු නොවන සියල්ලක්ම අපි වචනයකට පෙරලනකොට විතක්ක ਵਿਚාරයක යෙදෙනවා නම් ඒ කියන්නේ අනිවාර්යෙන් ඒක ප්‍රඥප්තියක් බවට හැරවෙනවා. ඒතකොට මේ අපි කතා කරන ප්‍රඥප්ති මට්ටමින් මේව විදර්ශනා නුවණේදී පමණයි අපිට පරමාර්ථයන් වල මේ ලක්ෂණ තනි වශයෙන් දැක ගන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි කිව්වා හදේ වස්තුව මේ වස්තු රූපේ ඉතා අමාරුයි අපිට මේ විදිහටවත් ගෝචර කරගන්න. නමුත් අපි දන්නවා ආහාර රූප ඉතා පැහැදිලිව දැක ගන්න පුළුවන් වෙනවා. මොකද කාය විඤ්ඤාප් දැන් මෙතනදී ආහාර රූප කියලා කියන්නේ ඕජා රූපේ. ඕජා රූපය යමක දැන් අපි හරියට ඕක මේ විදිහට කතා කරන්න පුළුවන්. දැන් අපි වතුර වීදුරුවක් අරගෙන මේකට සබන් වතුර දිය කරොත් අපි බටයක් දාලා මේ සබන් වතුර පිම්බොත් එක බුබුලක් පසුපස තවත් බුබුලු ගොඩක් හට ගන්නවා. මේ බුබුලු හටගන්නේ අපි කිව්වොත් මේකට දෙන්නේ යම්කිසි ආහාරජ රූපයක් තියෙනවා නම් අන්න ඒ වගේ ඕජා සැකැස්ම. ඒක නැවත නැවත බුබුලු දබා පන එන්න මේ කර්මජ කය පවත්වා ගන්න මේ ආහාරජ රූපේ ඊටාම විශේෂ කටයුත්තක යෙදෙනවා. ඒකේ ආහාර රූපේ නැති වුණොත් ටික කාලයකදී කර්මජ රූප විනාශ වෙලා ඒ නාමයයි රූපයයි වෙන් වෙනවා. ඒකට අපි කියනවා ජරා මරණය කියලා. මරණය කියන එක උතනදිත් විස්තර කරනවා. සූත්‍ර පිටකයෙන් මරණය විස්තර කරන තැනදී ওই විදිහට තියෙනවා මරණය විස්තර කරලා. ඒතර මේ ආහාරජ රූපය මේ කය පවත්වා ගැනීමට හේතු වෙනවා. කය කියන්නේ එතනදී කර්මජ රූප සහ චිත්තජ රූප දෙකම හට ගන්න ආහාර රූපයේ ප්‍රත්‍යය යෙදෙනවා. නමුත් එතනදී ආහාර රූපය කියන්නේ අපි මෙතනදී ඕජා රූපය. ඊට අමතරව අපි කතා කරන සාමාන්‍යයෙන් අපි විඥාන ආහාරය, මනෝ සංචේතන ආහාර කියන තැනදී නෙමෙයි මේ කතා කරන රූප නිෂ්පන්න රූපයක් යටතේ තමයි මේ ආහාර රූපය කතා කරන්නේ. දැන් ආකාශ ධාතුව කියන එකත් ඕක හොඳටම අපිට දැක ගන්න පුළුවන් මේ අනිෂ්පන්න රූපයට තේ වැටෙන්නේ. ඒ කියන්නේ අනිෂ්පන්න කියන්නේ කර්ම ප්‍රත්‍යයෙන් නූපදිනවා කියන එක. කර්මයක් නැතුව උපදින ඒවා තමයි ආකාශ රූප, විකාර රූප, ওই ලක්ෂණ රූප කියන ඒවා. එතකොට මේවා කර්ම ප්‍රත්‍යක් නැතුව උපදිනවා කියලා කියන්නේ අපිට යමක් හැසුරු කරගෙන දැන් අපි ගත්තොත් එහෙම සුද්ධාෂ්ටකයක් ගත්තත් පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ ධර්මතා 8 එකට පවතින යම්කිසි අවකාශයක් තියෙන්න ඕන. මේ අවකාශයක් කියන්නේ ඉඩක්. යම් ඉඩක තමයි යමක හේතු නිසා හට ගැනීම සිද්ධ වෙන්නේ. එහෙනම් මේ ඉඩ කියන එක තමයි ආකාශ ධාතුවෙන් හඳුන්වන්නේ. හැබැයි විකාර රූප කියලා කියනවා අර මේ විකාර රූප විදියට අපි දන්නවා මේ ලහුතා මුද්දා කම්මඤ්ඤතා ඒ වගේ වචී විඤ්ඤාප්ති කාය විඤ්ඤාප්ති කියලා. මෙතනදී වචී විඤ්ඤාප්ති කාය විඤ්ඤාප්ති ඉතා විශේෂ කාර්යයක් කරනවා. මේක සූත්‍ර පිටකවලදී කතා කරන වචී විඤ්ඤාප්තියත් කාය විඤ්ඤාප්තියත් මේ අභිධර්ම පිටකේ කතා කරන කාය විඤ්ඤාප්ති වචී විඤ්ඤාප්ති කියන එකේ පැනවීම එකම වුණාට අර්ථයන් වලින් ගත්තොත් මේකේ පොඩි වෙනස්කමක් යෙදිලා තියෙනවා. දැන් අපි කතා කරන මේ වචනයක් හසුරවනකොට විතක්ක ਵਿਚාරය යෙදෙනකොට වචනය හසුරවන්න පෙර මනසේ ගොඩනැගෙන ස්වභාවය තමයි විතක්ක ਵਿਚාරය කියන්නේ. එතකොට මේ මනසේ ගොඩනැගෙන ස්වභාවය වචනයකට හරවන්නට හේතු වෙනවා වචී විඤ්ඤාප්තිය. එතකොට වචී විඤ්ඤාප්තිය කියන එක හසුරවන්න වායු ධාරාව හේතු වෙනවා. ඒ වගේම මේ කර්මජ රූපවල සැකසීම දැන් අපි කතා කරොත් දිව පෙරලෙන්න ඕන, අපේ තොල් පෙරලෙන්න ඕන, හපුව පෙරලෙන්න ඕන, මේ ඔක්කොම කර්මජ කයට දුන්න රූප කොටස් ටික. මේ රූප කොටස් ටික තනියම පවතින්න බෑ චිත්තේ ශක්තිය නැත්තම්. ඒතකොට චිත්තජ රූපේ වල ශක්තියක් විදිහට තමයි
මේ රූප නැවත වෙනස් වෙවි වචනය පෙරලන්නේ. ඒතකොට ශබ්ද රූපයත් මේකට හේතු වෙනවා. ඉතින් මේ බොහොම ගැඹුරින් මේවා බොහොම සියුම්ව විශ්ලේෂණය කරගත යුතු කරුණු. ඒතකොට අපි වචනයක් කතා කරන්නේ කොහොමද? අපි වචනයකින් හොඳ නරක අපි කතා කරන විදිහට කුසල් අකුසල් කියන පැති වෙදෙනකොට වචනය හසුරවලා බොරු කියනවා, මුසාවාදා, පරුසා වාචා, පිසුනා වාචා යෙදෙනවා නම් ඒ වචී විඤ්ඤාප්තියක් මේ මම කරන දෙයක් නෙමෙයි වචී විඤ්ඤාප්තියක්. ඒතකොට මම යෙදෙන්නෙම අර වගේ බොරු කියනවා නම් ඒ බොරු කියන පුද්ගල භාවයක් යෙදෙනවා. එතනදී තමයි කර්ම රැස් වෙන්නේ. එහෙම නොවෙනවා නම් මේක මම මේ කරන දෙයක් නෙවෙයි මේක වචී විඤ්ඤාප්ති ස්වභාවයක් මේක හේතු නිසා හටගන්න ස්වභාවයක් කියද්දී අන්න අපි එනවා ධර්මතා ස්වභාවයට ඒ විදර්ශනා ඥාන දර්ශනය. එතකොට කාය විඤ්ඤාප්තියත් ඒ වගේ අපි ඇවිදිනකොට කය මේ මම යනවා නෙමෙයි නමුත් මගේ දැන් මේ කය හසුරවන ස්වභාවයක් තියෙනවා හේතු යෙදෙනවා හේතුවක් විදිහට තමයි ඒතකොට කාය විඤ්ඤාප්තිය එතනදී යෙදෙන්නේ විකාර රූපයක් විදිහට. ඒතර කාය විඤ්ඤාප්තිය විශේෂ කටයුත්තක් කරනවා කිව්වේ ඒකයි මේ කර්මජ වායෝ ධාතුව නග්ගවලා උඩට උස්සවලා මේ අතපය උසවන්න මේ කාය විඤ්ඤාප්තිය විශේෂ කෘත්‍යයක් කරනවා. ඒතර මේ විදිහට ගත්තොත් මේව හොඳට පැහැදිලි කෙනෙක් නැහැ. මෙතනදී ඊටාම පැහැදිලිව පෙන්වන දර්ශනය තමයි පුද්ගල භාවය මිදෙනවා දිය වෙනවා. මෙතන කෙනෙක් නැහැ. ඔන්න බලන්න කාය විඤ්ඤාප්තිය කොහම එතන වෙන ධර්මතාවයක් තියෙනවා. පුද්ගල භාවයක් නැහැ. වචී විඤ්ඤාප්ති කොහොම වචනේ කතා කරන කෙනෙක් නැහැ. විඤ්ඤාප්ති ධර්මතාවයක් තියෙනවා. එතකොට ලෞතා මුදුතා කම්මඤ්ඤතා කියනකොට භාවනාවේදී වැඩෙන සැහැල්ලුව. මේ සැහැල්ලුව වැඩෙනකොට තව කෙනෙක් හිතනවා මම පාවෙනවා කියලා. මම පාවෙනවා. මම ඇවිදිනකොට මාව පොළවෙන් ඉහළට ගුරුත්වය නිසා ඉස්සෙනවා නම් මේ මම නෙමෙයි. මේ ඔක්කොම ධර්මතා. ධර්මතා කියන එක මම හිතන්නේ අපේ ගුරුතුමා පැහැදිලි කරා. ධර්මතා කියන එක අභිධර්මානුකූල විග්‍රහයක් සූත්‍ර පිටක විග්‍රහයේදී ධර්මතාව ආකාර දෙකක්. දැන් සූත්‍ර පිටකයේදී අපි ගොඩක් දුරට ධර්මතා කියලා කතා කරන්නේ පුද්ගල ප්‍රඥප්ති යොදවලනේ. එතකොට පුද්ගලයා සතර අපායෙන් මිදවීමේ ස්වභාවය ධර්මතාවය කියලා ගන්න. නමුත් මේ අපි අභිධර්මානුකූලව ධර්මතා කියලා කිව්වහම සියල්ලම මේක තුල ඇතුල් වෙනවා. හොඳ ධර්මතා නරක ධර්මතා ද්වේෂය කිව්වහම තනි වෙන් කරලා ගන්න වෙනවා. ද්වේෂය කියන එක ඒක හොඳ ධර්මතාවයක්ද නරක ධර්මතාවයක්ද කියලා ඇහුවොත් ප්‍රඥප්තියකරණයේදී අහුවෙනවා ඒක නරකයි. නමුත් අපිට ධර්මතාව විදිහට පරමාර්ථයේදී වුණොත් මේක තනි කරලා ගත්තොත් අනේ ද්වේෂය කියන්නේ නරකයි කියලා අපිට වෙන් කරන්න බෑ. ඒතකොට හොඳ නරක කියන භාවය පුද්ගල ප්‍රඥප්තිය යෙදවීම තුලින්ම පමණයි යෙදෙන්නේ. එතකොට හොඳට පැහැදිලිව මේක දකින්න මේ පරමාර්ථය කියන එක ඊටාම සියුම් ගති ලක්ෂණයක්, ගති ස්වභාවයක්. මේ තමයි අපි පිළිසිඳ දැකේ ගත යුතු වෙන්නේ. අපි දැන් සන්තති ජරතා අනිත්‍යතාව කොහොම මේ ජරතාව කියලා කියන්නේ වැය වෙන ස්වභාවය. ශරීරයේ විපරිණාමයට ලක්වන විනාශ වෙන ස්වභාවය. අනිත්‍යතාවයත් ඒ කියන්නේ මේකේ තියෙන රූප පරමාර්ථ ධර්මතාවයක් විදිහට තියෙනවා අනිත්‍යතාව කියන එක. උපචය කියන්නේ උපදීම. සන්තතිය කියන්නේ අර පවත්වගෙන යන ලක්ෂණය. මේ ලක්ෂණ ධර්මතා. ඒතකොට ලක්ෂණ රූප කියලා හතරක් වෙන් වෙනවා. ඒතකොට ඔය විදිහට මේවා වෙනම රළු ධර්මතා හඳුනා ගන්න පුළුවන් වෙනවනේ ඉස්සෙල්ලම රූපය බිඳගෙන බලන්න වෙනවා. රූපය බිඳගත්තට පස්සේ තමයි අපිට නාම ධර්මතා ටික හවුවෙන්නේ. අපි සූත්‍ර පිටකේ ඉඳන් නාම ධර්මතා කීට වේදනා සංඥා සංකාර පස්ස මනසිකාර කියලා හය ආකාරයකට රළු වශයෙන් කඩලා නාමයේ ඉගෙන ගන්නවා. නමුත් මේ සියලුම නාම ධර්මතා කිව්වහම චිත්තයත් නාමයට අහු වෙනවා චෛතසික 52ත් නාමයට අහු වෙනවා නිර්වාණයත් අහු වෙනවා. ඒතර නිර්වාණය මේ නාම ධර්මතා වලින් වෙන් වෙන්නේ ඒක අසංකතයි. අසංකත ධාතුව කියලා ගන්නකොට අපි එතනත් පැනවීමක් ගන්නවා. යමක් තියෙනවා ඒ තියෙන දේ අසංකතයි කියලා නැහැ. එතන නිරුද්ධිය එහෙම නැත්නම් අපි කියනවා නිරෝධය. නිරෝධ ලක්ෂණ මතුවීම නිරෝධයම තමයි නිර්වාණය. එතකොට චිත්තය සහ චෛතසිකය අපි හඳුනා ගන්නවා නාම ධර්මතා කියලා. ඒතර චෛතසික 52 ඒවා තව ඉදිරියේදී අපේ ගුරුතුමා පැහැදිලි කළා දෙයි. ඉතින් මම ඉදිරියට තව මේ සාකච්ඡාව ගෙනියන්න කැමති වෙනවා. අනිත් අයගෙනුත් මේකට උදව් උපකාර අරගෙන මේක හදිස්සියෙම සූදානමකින් තොරව යම් දේශනාවක් සකස් වුණා නම් යම් කිසි වරදක් සිදු වුණා නම් ඒකට කමා කරනවා. ඒ වගේම මේ චිත්තය පිළිබඳව සාකච්ඡා කරන්නට මම හිතන්නේ මම දොස්තර මහත්තයාට කියනවා තව කවුරු හරි ඉන්නවා නම් මේ ගැන අපි සාකච්ඡා කරමු. හොඳයි. පෙරවන් සරණයි. පෙරවන් සරණයි අමර මහත්මිය. ඇත්තටම ඔබතුමිය ඇවිල්ලා කියන්නේ අයිතන ආපු ගාම මම හිතන්නේ ඔබතුමියට මේ ආරාධනය කළේ ඔබතුමියට කිසියම් වේලාවක් තිබුණෙත් නැහැ. හැබැයි ඔබතුමිය කරපු දීර්ඝ විස්තරයෙන් ගැඹුරට මේ ගැන කතා කිරීම තේරෙන ඔබතුමියගේ තියෙන ඒ ධර්ම ඥානය මම හිතනවා මම හරිම පුද්ගලයාට තමයි කිව්වේ කියලා. මම හිතන්නේ හරිම අපූර්වට තේරුණා. බොහොම පිං මහත්මිය.
බොහොම මම හිතන්නේ ද අපේ ගුරුතුමා කිව්වා දැන් අපි පරමාර්ථ ධර්ම ගැන කතා කරනකොට අපි කිව්වා ගුරුතුමා කිව්වා දැන් අතන පරමාර්ථයෙන් තමයි අතරම ඔක්කොම විස්තර වෙන්නේ ඊට පස්සේ ඒක මත තමයි සම්මතයට අපි වචන දාලා විස්තර කරලා තමයි අපි මේ හුඟක් සූත්‍ර පිටකය තියෙන්නේ. එතකොට අපි පටිච්ච සමුප්පාදය ගැන කතා කරනකොට උනත් පටිච්ච සමුප්පාදය කොම් මූල ධර්ම ඇහිලා තියෙන්නේ පරමාර්ථය හරහා තමයි. ඒ කියන්නේ පරමාර්ථය තමයි සත්‍යම වශයෙන් ගන්න. ඊට පස්සේ මේ මත ගොඩනැගිලා තමයි සූත්‍ර පිටකය ඒ කියන්නේ පටිච්චසමුප්පාදය කියන එක හැඩේ ඇහිලා තියෙන්නේ. මම කැමති අපේ සුරත් මහත්තයත් ඇහිලා ඉන්නවා. මම හිතන්නේ සුරත් මහත්තයාට කියන්න පුළුවන් වෙයි තව දුරටත් අපි කොහොමද මේ පටිච්චසමුප්පාදයයි පරමාර්ථයයි සම්බන්ධ කරන්නේ කියලා. අපේ ගුරුතුමා යම් ආකාරකින් පොඩි මම හිතන හැඳින්වීමක් කළා එදා. අපි එතනින් ආපහු කතාව පටන් අරගෙන මම හිතන ඉදිරියට අපිට යන්න පුළුවන්. සුරත් මහත්තයා මම හිතන කතා කරනකොට අපිට ඇහෙන්නේ නැහැ. ස්තුතියි. හොඳට ඇහෙනව නේද? දොස්තර මහත්මයා කැඩි කැඩි ඇහෙන්නේ. දැන් කතා කරන්න බලන්න සුරත් මල්ලි දැන් සමහරට හරියයි. කොහොම කතා කරන්නේ? අපිට අභිධර්ම මාර්ගය කියන ග්‍රන්ථය අරගත්තොත් ගුරුතුමා කිව්ව පළවෙනි පරිච්ඡේදය පරමාර්ථය සහ හීනයාර්ථය පිළිබඳව මේ කතා කරන්න කියන කාරණය. දැන් ඇහෙනවද පැහැදිලිව? හොඳට පැහැදිලිව ඇහෙනවා. හරි. මේ අභිධර්ම මාර්ගයේ පළවෙනි පරිච්ඡේදයෙන් දැන් අභිධර්ම මාර්ගයේ ග්‍රන්ථය තුලින් අභිධර්මයේ දිශාවටනේ පාඨකයව ගෙනියන්නේ. එතකොට අභිධර්මයට ප්‍රචවන්න පළවෙනි පරිච්ඡේදයේ විදිහට පරමාර්ථය දෙක ඉදිරිපත් කරලා තියෙනවා අපේ නායක ස්වාමීන් වහන්සේ. ඉතින් අභිධර්මයේ තුලින් අපි යන්නේ විශ්වයේ යථාර්ථය පිළිබඳව කතා කරන්න. අයි විශ්ව යථාර්ථය සොයාගන්නේ සත්‍යය අවබෝධ කරගන්න. විශ්වය පිළිබඳ නැත්නම් මේ ලෝකය පිළිබඳ සත්‍යය පිළිබඳ අපි පිළිබඳව සත්‍යය කියන දේ අවබෝධ කරගන්නයි ඒක නිසැකවම අවබෝධ කරගන්න අභිධර්ම මට්ටමටම අපි සියුම් මට්ටමටම යන්න අවශ්‍යයි. ඒක එතකොට ගොඩක් පහසු වෙනවා. ඉතින් ඒ නිසා අභිධර්මයේ ඉගෙන ගැනීම ප්‍රයෝජනවත් බව අර මුලින් ඉඳන්ම අපි දන්නවා. ඉතින් මේ විශ්ව යථාර්ථය ඔස්සේ දැන් පරමාර්ථය සහ හීනයාර්ථය ගැන අවබෝධ කර ගැනීම තමයි මුල්ම පියවර වෙන්නේ. ඉතින් දැන් ගුරුතුමා පාඩමේදී මූලික වශයෙන් මුලින්ම රූප ගැන පරමාර්ථ වශයෙන් මේක කතා කරලා මේ පරමාර්ථය හා හීනයාර්ථය ගැන කතා කරලා එතනින් නැවත රූප පරමාර්ථ දිහාට අපේ අධ්‍යයනය අරන් ගිහිල්ලා රූපය යම් විදියකට විශ්ලේෂණය කරලා ඉන් පස්සේ ඒ ඇසුරෙන් පටිච්ච සමුප්පාදයේ දිහාට හැරුණා. ඒ විදිහට තමයි මේ නැවත අපි දැනුමෙන් ආපහු දැන් මේ උත්සාහ කරන්න. ඉතින් එතෙන්දී මේ පරමාර්ථයයි හීනයාර්ථයයි කියන එක මුලින්ම අපිට හරියටම දැනගන්න අවශ්‍ය වෙන්නේ මේක තමයි අභිධර්මයේ පදනම. මෙතනින් තමයි හරියටම මේකේ පදනම වැටෙන්නේ. ඒ නිසා ඊටාම පැහැදිලිව මේක ගන්න ඕන මේ පරමාර්ථය කියන්නේ මොකක්ද හීනාර්ථය කියන්නේ සහ සම්මුති සත්‍යය කියලා. එතකොට ලෝකයේ තියෙන දැන් මේ මෙතනට මේ බෞද්ධ දර්ශනය මේ විදිහට
විස්තර කරන්න ගන්නකොට අපිට පොඩ්ඩක් මේ ගැන ඉතිහාසයේ පැත්තෙන් බැලුවොත් මේ ධර්මතා ගැන මේ තිවිච්ච ඉතිහාසයේ පැත්තෙන් බැලුවොත් ඉන්දියානු දර්ශනය පහළ වෙච්ච ඒ කියන්නේ ඉන්දියානු දර්ශනය තමයි අපිට බුදුදහම ඇතුළු ලෝකයේ තියෙන පෙරදිගට අයිති වැදගත් ආගමික ධාරාවන් රැසක් පිළින කරපු විශාල දර්ශනයක්. එතකොට මේ දර්ශනය ඇතුලේ මේ දර්ශනය සංවර්ධනය වුණා. මම මේ පොඩ්ඩක් ඉතිහාස පැත්තත් අරගෙනම කතා කරන්න හිතුවා. ඉතින් දැන් මේ දර්ශනය පැත්තෙන් ගත්තොත් මෙතන මේ දර්ශනය සම්භවය වෙනවා අර වෛදික යුගය කියලා අපිට ආසන්න වශයෙන් අපිට දක්වන්න පුළුවන් දැනට තියෙන සාධක අනුව. ඉතින් වෛදික යුගයේදී අර මිනිස්සු ස්වභාවික වස්තු වන්දනා කරා. එතනින් ඒවයි සියල්ල මේ ස්වභාවික හේතු වලට බලපාන මූලික හේතුවක් ඇති ඒක වුන් දේවත්වයේ විදියට පිළිගත්තා. පස්සේ මේ සංකල්ප මේ දෙවියන් සත් පැත්තට නැඹුරු වෙච්ච මේ සංකල්ප වෙනුවෙන් දෙවියන්ට නියෝජිත ශාල ආධිපත්‍යයක් පැතිරිච්ච නිසා ඒක සුරත් මහත්මයා ආයි ඇහෙන්නේ නැතුව ගියා. තැන වෙනස් කරලා බලන්න සුරත් මල්ලි සමහර විට මේ රිසෙප්ෂන් අඩු ඇති වාට අද. මං හිතන්නේ මෙසේජ් එකක් දාලා තිබ්බා රැකියා ස්ථානයේ හින්දා පොඩ්ඩක් දුර්වලතා යෙදෙනවා. පරක් වෙනවයි කියලා තිබුණා නේද? ඒ කියන්නේ මම හිතන්නේ මේ ඉන්දි ඉස්සෙල්ලා මං හිතන්නේ කිව්වේ මේ ඊට පස්සේ මං හිතන්නේ ආවේ. මං හිතා සුරත් මහත්තයා දැන් මයික් එක ඔෆ් වෙලා තියෙන්නේ. මං හිතන්නේ මම දන්න විදිහට එයාට WhatsApp වලදීත් ප්‍රශ්නයක් තියෙනවා. ඒගොල්ලන්ගේ රටේ WhatsApp වලට විශේෂයෙන්ම ඩිස්ටර්බන්ස් එකක් තියෙනවා කියලා කිව්වා. එහෙම මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නේ නැහැ. හැබැයි වෙනදට නම් ප්‍රශ්නයක් නෑ. ඒක තමයි ඔය. සුරත් මහත්තයා දැන් නම් මයික් එක මියුට් වෙලා තියෙන්නේ. හෙලෝ දැන් මං හිතන්නේ ඇහෙනවා ඇති හොඳට. හොඳට ඇහෙනවා. ඔව් මේ මම Wi-Fi එක මාරු කරා. මොකද මේ හරි කමන්නේ සමාවෙන්න මේ වෙච්ච බාධා වීමට. මං කොතනට වෙනකම් මගේ කතාව ඇහුණාද? අර වෛදික මේ ඉන්දියානු ඉතිහාසය අපි දැන් මේකේ මේ ඉතිහාසයේ පැත්ත ගැනනේ කතා කරේ. එතකොට මේ අපි බැලුවොත් එහෙම දැන් මේ වෛදික යුගයට විරුද්ධව උපනිෂද් යුගයක් ආරම්භ වුණා. ඒ කාලේ තමයි අර ස්වභාවිකව තිබෙන මේ දර්ශනය ගැන වැඩි දුරටත් කතා වෙන්න පටන් ගත්තා. ඉතින් ඒකෙදි මේ අපි අද බෞද්ධ දර්ශනය තුල කතා කරපු සමහර දේවල් වල මූල සංකල්ප ඒ දාර්ශනික යුගයේදී ටිකක් අර අපිට දැක ගන්න පුළුවන් උපනිෂද් දර්ශනය තුල ඔය පරමාර්ථය වගේ ලෝකේ තියෙන දේවල් වල යම්කිසි යථා ස්වභාවයක් තියෙනවා. මේවා පේන විදිහට නෙමෙයි තියෙන්නේ, ඇත්තම දේ වෙනස් කියලා අන්න එහෙම මතවාද ගොඩනැගිච්ච යුගයක් තිබුණා. ඉතින් එතෙන්දී ඔය තියෙන ඉන්දියානු දර්ශනයේ ඇතැම් කොටස් බලද්දී ඔය සාම්ඛ්‍ය දර්ශනය වගේ දර්ශන හම්බ වෙනවා. ඒවයි තියෙනවා ප්‍රකෘති කියලා විෂයක්. ඒ ප්‍රකෘති විදිහට ඒක මේ බුදුරජාණන් වහන්සේට පෙරත් යුගයේදී අර ඒ විදිහේ යම් දැනුමක් තිබුණා මේ දාර්ශනික යුගයේ. එතකොට ඒ තිබිච්ච කාරණා ප්‍රකෘති විදිහට කියන්නේ ලෝකයේ අපිට පේන්න තියෙන දේ නෙවෙයි යථාර්ථය කියන ඒ යථාර්ථය හොයාගෙන යෑම තමයි ප්‍රകൃතිය විදිහට දැක්වෙන්නේ. ඉතින් ওই විදිහට ගත්තාම ලෝකයේ පරමාර්ථය දකින්න උත්සාහ කිරීම කියන එක බුදුරජාණන් වහන්සේට පෙර බෞද්ධ දර්ශනයට පෙරත් තිබුණ බව පේනවා. නමුත් බෞද්ධ දර්ශනයේ තුලින් තමයි මේ තියෙන දේවල් වල මේ තිබෙන අර සැබෑම ස්වરૂපය ලෝකයට එළිදරව් වෙන්නේ. ඉතින් අපි දැන් මීට අමතරව ග්‍රීක දර්ශනයේ පැත්තෙන් ගත්තත්
අපි දන්නවා මේ ඩිමොක්‍රිටස් වගේ ග්‍රීක දාර්ශනිකයෝ ලෝකයේ තියෙන පේන දේ නෙවෙයි මේ ලෝකයේ ඇත්තටම තියෙන්නේ වෙන දෙයක් කියන ඒ සංකල්පේ හිටියා. ඒ නිසා තමයි ඒගොල්ලෝ මේ දැන් ලෝකයේ හැදිලා තියෙන මේ පේන අපිට පේන රූප වල මොන හරි දෙයකින් තැනිලා තියෙන්නේ මේ පේන විදිහට නෙවෙයි මේවයි යථාර්ථය තියෙන්නේ කියලා ඔය පරමාණුකවාදය පරමාණුව ගැන කතා කරේ මේ ඩිමොක්‍රිටස් ඒ විදිහකින්. දැන් ඉන්දියානු දර්ශනයේ පැත්තට ගියත් ඩිමොක්‍රිටස් වගේ දාර්ශනිකයෝ කියපු ඒ මූලික මොනවා හරි පැනුම් ඒකකයක් ගැන ඒගොල්ලත් භාවිතා කරා. ඇත්තටම පරමාණුව කියන වචනේ පවා තියෙන්නේ මේ ಭಾರತೀಯ දර්ශනය තුල මේ මීමංසා කියන දර්ශනය ඇතුලේ තමයි ඔය පරමාණුව කියන එක කතා වෙන්නේ. ඉතින් ඔහොම බැලුවහම දැන් අපිට මේ පරමාර්ථය හීනයාර්ථය කියලා දකින්න කරපු උත්සාහය බුද්ධ කාලෙන් එහා ඉඳන්ම අපිට පේනවා. දැන් අපි බලමු බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙන් පස්සේ බෞද්ධ දර්ශනය ඇතුලේ මේක කොහොමද කතා කරලා තියෙන්නේ. එතකොට ලෝකේ අපිට තියෙනවයි කියලා අපිට සාමාන්‍යයෙන් පේන දේවල්. ඒ කියන්නේ අපි රූප විදියට ගත්තත් අපිට සිතුවිලි විදිහට අපිට දැනෙන හැඟීම් ගත්තත් අපිට ඒ දැනෙන දේ අපි දකින දේ සම්මුති වශයෙන් අපි පනවගෙන තියෙනවා මේක මෙහිමයි කියලා. ඒකට කියනවා සම්මුති තත්ත්වය කියලා. නමුත් මේකේ තියෙනවා ඒතන නැති අපිට තියෙනවයි කියලා පෙනුනට ඇත්තටම බැලුවොත් මේකේ තියෙන බව කියන එක අපි අවිද්‍යාව නිසා තමයි අපි අරන් තියෙන්නේ. මේක ගැඹුරට ගිහින් බැලුවාම පේන්නේ මෙතන ඒ තියෙන දේ නෙවෙයි තියෙන්නේ අනික් දෙයක් කියලා. එතකොට ඒකට රූප පැත්තෙන් යන එක තමයි තාම ලේසි. දැන් අපි මුලින්ම බැලුවොත් එහෙම රූපමය දේවල් ලෝකේ රූපවත් වෙන දේවල් අපි බැලුවාම දැන් අපි උදාහරණයකට අපි ගන්නවා ගහක් කියලා. එතකොට අපිට ඒක සම්මුතියට ඒක ගහක්. නමුත් මේ ගහ අපිට ලං වෙලා බැලුවොත් මේකේ තව අපිට පේන කොටස් වලට මේක බෙදන්න පුළුවන්. එතකොට පොළ වලට බෙදෙනවා, අතු වලට බෙදෙනවා, කඳ මුල් ඒ විදිහට. පස්සේ මේවත් නැවත කොලයක් අපි අරන් බැලුවොත් ඒක තවත් දේවල් වලින් හැදිලා තියෙනවා. ඉතින් අපි මේක බෙදාගෙන යන්න පටන් ගන්නවා ඊට පස්සේ. මෙහෙම බෙදාගෙන ගියාම දැන් විද්‍යාත්මක විදිහට අර විද්‍යාඥකෝ පරමාණුව වගේ තැනකට මේක බෙදා ගන්න සමත් වෙලා තියෙනවා අවසාන වශයෙන්. නමුත් බෞද්ධ දර්ශනයේ ඉතනිනුත් එහාට ගිහිල්ලා මේකේ අවසාන දේ පරමාර්ථයේ විදිහට රූප පරමාර්ථවල අවසානයේ විදිහට මූලික වශයෙන් ඉදිරිපත් කරන සුද්ධාෂ්ටකය කියන අවස්ථාව. ඉතින් එතකොට අපි බැලුවොත් එහෙම අපිට පේන්න තිබුණේ ගහ. නමුත් එතන පරමාර්ථ වශයෙන් අන්තිමට බැලුවාම තිබුණේ සුද්ධාෂ්ටක කියන එක. එතකොට ඒක තමයි පරමාර්ථය. අපිට පෙනිච්ච දේ අපි තියනවායි කියලා ගත්ත එක සම්මුතියට ගත්ත එක හීනයාර්ථය. එන්න ඔය තැනින් තමයි මුලින්ම අපිට පරමාර්ථය හීනයාර්ථය කියලා අපිට දෙකක් ලෝකේ වෙන් වෙලා තියෙන්නේ. එතකොට මේකේ ඇත්තටම තියෙන දේ තමයි පරමාර්ථ සත්‍යය. නමුත් ඒක එකපාරට පේන්නේ නැහැ තියෙනවයි කියන එක. නොපෙනෙන දේ කියන්නේ නැති දේ තමයි සම්මුතිය. නමුත් ඒක අපිට එකපාරට අපේ අවිද්‍යාවට අහු වෙන්නේ තියෙනවයි. එතකොට දැන් මේක තත්ත්ව දෙකක්. පරමාර්ථ මට්ටමට ගිහින් බැලුවොත් ඒක තමයි ඒ පරමාර්ථ මට්ටමට ඒක ඇත්ත. අපි සම්මුතියට ඇවිල්ලා බැලුවොත් සම්මුති මට්ටමට ඒක ඇත්ත. නමුත් මෙතනදි වෙනස තියෙන්නේ පරමාර්ථය වෙනස් වෙන්නේ නැහැ. පරමාර්ථය කියන එක සුද්ධාෂ්ටකය කියන එක ඒක ඇත්තටම පවතින දෙයක්. නමුත් සම්මුතිය කියන එක ගත්තොත් මේ මූලික වශයෙන් කතා කරන්නේ සම්මුතිය කියන එක ගත්තොත් නැත්නම් හීනයාර්ථය ගත්තොත් ඒක වෙනස් වෙනවා. ඒක වෙනස් වෙන්න නැඹුරු වෙලාමයි තියෙන්නේ. එතකොට මෙන්න මෙතනින් තමයි මූලික වශයෙන් පරමාර්ථය හීනයාර්ථය අතර වෙනස අපිට හොඳට කල්පනා කරලා අඳුන ගන්න පුළුවන්. ප්‍රායෝගික වශයෙන් අපිට එහෙම මූලික දැනුමක් එනවා මේ අභිධර්මයට පිවිසෙනකොට. ඊට පස්සේ පරමාර්ථ ගැන තමයි අපි ගැඹුරට ඉගෙන ගන්න යන්නේ අභිධර්මයේදී. එහෙම ඉගෙන ගන්න කියොත් පරමාර්ථය ගැන අපිට රූප පරමාර්ථ විතරක් නෙමෙයි සිතිවිලි විදියට අපිට උපදින දේවලුත් චිත්තචෛතසික විදියට බෙදලා පෙන්නනවා මේ තුල. ඉතින් අපි දැනට මම හිතන්නේ රූප පරමාර්ථ ගැන ඉගෙනගෙන තියෙනවා. දැන් අමරා
මේ සුත්තේ ගැන කතා කරා. චිත්තචෛතසික ගැන අපි ගුරුතුමාගෙන් ඉදිරියේදී ඉගෙන ගන්නවා. ඉතින් ඒ ගැන විශේෂ දැනුම තියෙන අය අපි අතර ඉන්නවා. නමුත් අපි මෙතෙන්දී අපි එක මූලික වශයෙන් කතා කරොත් රූප පරමාර්ථ තියෙන්නේ හැම වෙලාවෙම රූපීය පැත්තෙන්. ඒ කියන්නේ එතන භෞතික පැත්තක් තියෙනවා කොහොම නමුත් චිත්තචෛතසික හැම වෙලාවෙම අපිට පණවන්න වෙන්නේ අරූපීය පැත්තෙන්. ඒ කියන්නේ භෞතික පැත්තක් නැති දෙයක්. එතකොට ඒකයි මේ චිත්තචෛතසික කිසිම උපකරණයකට කියන තැනකකින් අඳුනගන්න බැරි මේක භෞතික ශාස්ත්‍රයට අදාළ නැති නිසා. ඉතින් ඒ නිසා දැන් රූපීය දේ තමයි භෞතික විදිහට ගණන් ගන්න වෙන්නේ. භෞතික නොවන දේ තමයි චිත්තචෛතසික. ඉතින් ඒක අරූපීය දේ විදිහට දක්වලා තියෙනවා. ඉතින් මේ ගැන දැනුම විද්‍යාත්මක ලෝකේ නැහැ. ඉතින් ඒක නිසා මෙතන චිත්තචෛතසික පිළිබඳව දක්වපු කාරණාව බෞද්ධ දර්ශනයේ විශේෂයි. ඒකට හේතුව තමයි මේ විෂය චිත්තචෛතසික කියන විෂය අපිට බෞද්ධ දර්ශනයේ මට්ටමින් හැර වෙන දැනුම් පද්ධතියකින් අපිට මේ හම්බ නොවන එක. ඉතින් ඔන්න ඔය විදිහට අපිට පරමාර්ථය හීනයාර්ථය ගැන මූලික වශයෙන් කතා කරන්න පුළුවන්. ඉතින් මේකේ ප්‍රායෝගික පැත්ත ගත්තොත් හැම වෙලාවෙම මේ ලෝකයේ තියෙන දේ බිඳ බැලීම ගන්න අර ඒක කියනවා අපි ධාතු මනසිකාර කිරීම කියන තැනින් සතිපට්ඨානේ අපි නිතරම කරන්නේ විශේෂයෙන් මේ ලෝකයේ තියෙන ධර්මතා අපි බිඳලා බලනවා මේකේ හැම වෙලාවෙම ඇත්ත දකින්න උත්සාහ කරනවා. ඉතින් එහෙම කරද්දී හැම වෙලාවෙම අර සුතමේ ඥානයේ වශයෙන් අභිධර්මයේ පැත්තෙන් රූප ගැන සහ චිත්තචෛතසික ගැන දැනුමක් තියෙනකොට මේ ධර්මතා බිඳ හෙලා ගන්න යම් පහසුවක් තියෙනවා. එතනුත් රූප බිඳ හෙලාලා දැනගන්න ලොකු පහසුවක් තියෙනවා. නමුත් චිත්තචෛතසික පැත්තෙන් ඒක ටිකක් අමාරු වැඩක් කරන්න. මොකද රූපය බිඳ ගන්න අපිට පුළුවන් වුණත් හිත පැත්තෙන් තියෙන දේවල් හිත පැත්තෙන් තියෙන ඇති බව නැති කරගන්න එක ඒක බිඳ ගන්න එක තමයි අමාරුම වැඩේ. ඉතින් ඒක නිසා තමයි ඒකට ලොකු වීරයක් කරන්න ඕනේ. ඉතින් බොහෝ දෙනෙකුට මේ අභිධර්මය හොඳට ඉගෙන ගන්නකොට ඇත්තටම පළවෙනි මාර්ගඵලවලට යන්න තරම් බොහෝ දෙනෙකුගේ නුවණ මුහුකුරා යනවා. නමුත් අර හිත පැත්තෙන් තියෙන සංයෝජන විඳින්න අපහසු වීම නිසා තමයි ඒ පැත්තේ පරමාර්ථ ධර්ම සැකස්ම තේරුම් ගැනීමේ තියෙන ලොකු ඒකට ලොකු වීරයක් ඕනේ. ඉතින් ඒ නිසා තමයි අර එහා මාර්ගඵල බොහෝ දෙනෙකුට යන්න පහසු නොවෙන්නේ. ඉතින් ඒකට ලොකු වීරයක් ලොකු පාරමිතා ශක්තියක් ඕනේ. ඉතින් ওই විදිහට පරමාර්ථ සහ ඊනයාර්ථය අතර මූලික වශයෙන් මේක ප්‍රායෝගිකව දකින්න විදිහ මම කල්පනා කරේ. මට මානසිකාර වෙච්ච විදිහට මම ඉදිරිපත් කරේ. ඉතින් සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාකච්ඡාව ඉදිරියට කරගෙන යන්න ආරාධනා කරනවා. බොහොම පිං සරත් මහත්මයා ඉතාමත් සරලව පරමාර්ථය හීනාර්ථය සම්මතය ගැන අපිට විස්තර කර දීම සම්බන්ධයෙන් මම දැන් අපේ ප්‍රසන්ත මහත්මයා පැත්තට හැරෙනවා. මම හිතන්නේ ඔබතුමාට දැන් කතා කරන්න පුළුවන් අපි කොහොමද මේ දැනට අපි මේ ඉගෙනගත්ත දේවල් වලින් කොහොමද අපි ප්‍රායෝගිකව පැත්තට හැරෙන්නේ කොහොමද කියලා. තෙරුවන් සරණයි විජේමාන්න මහත්තයා. තෙරුවන් සරණයි. පොඩි ভাইබ්‍රේෂන් එකක් වගේ එනවනේ. ඉච්චරම දැනෙන්නේ මගේ පැත්තට නම්. හොඳයි. එහෙමනම් තෙරුවන් සරණයි හැම දිනාටම කල්යාණ මිත්‍රයන්ට. ඇත්තටම මම පින් දෙන්න ඕනේ අමරා මහත්මියටයි සුරත් මහත්මයාටයි දෙන්නටම. මොකද අමරා මහත්මිය බොහෝම විස්තරාත්මකව මේ රූපේ සම්බන්ධව විස්තර කරා. රූප පරමාර්ථය සම්බන්ධව මේ ඒක ඇත්තටම මම හිතන්නේ එන සතියේ ගුරුතුමාගේ පාඩමටත් හුඟක්ම පහසුවක් වෙයි. ඒ කරුණු දැනගෙන කල්යාණ මිත්‍රයන් සම්බන්ධ වෙන හින්දා. ඉතින් බොහොම පිං අමරා මහත්මිය. ඒකම සුරත් මහත්තයා මේකේ අතීතයේ පටන් මේ සම්බන්ධව
කතා කරලා ලොකු මේ ගැන විස්තරයක් ඉදිරිපත් කරා. ඉතින් ඔබ දෙපළටම බොහොම පිං. ඇත්තටම අපි විජේමාන්න මහත්තයා බොහොම සතුටු වෙන්න ඕනේ මේ වගේ කල්යාණ මිත්‍රයෝ ගක් දැනුම තියෙන කල්යාණ මිත්‍රයෝ අපේ සංසදයේ ඉන්න එක ඒක හරිම මේ සංසදයට හරි ශක්තියක් කියලා. ඉතින් මගේ ඇත්තටම මේ දෙපළ කියපු දේවල් වලින් පස්සේ මට කියන්න දෙයක්වත් නැති තරම්. නමුත් මම හිතුවා මේක බලන්න ඕන ආකාරය කොහොමද මේක අපි මාර්ගයට දාගන්නේ මේ දන්න දෙයකින් කියලා. ඉතින් එතනදී මට හිතුණා මේක අපි ඕනම දෙයක් වෙන් කරගන්න එපා. දැන් ප්‍රඥප්තිය අඳුරගන්න, ඒ කියන්නේ මේ යථාර්ථය නැත්තම් පරමාර්ථය අඳුරගන්න අපි ඉස්සෙල්ලා දැනගන්න එපා මොනවද මේ ප්‍රඥප්තිය කියන එක. අන්න ඒකට ඉස්සෙල්ලාම වෙහෙස වෙන්න ඕනේ කියන එක තමයි මට හිතිච්ච දේ. විශේෂයෙන්ම මේක හිතුනේ මේ අමරා මහත්මියයි සුරත් මහත්තයා මේ කරුණු ඉදිරිපත් කරනකොටමයි. ඉතින් මට හිතෙන්නේ ඇත්තටම අපිට මේ පරමාර්ථය පේන්නේ නැත්තේ අපි ප්‍රඥප්තිය වලින් වැහිලා තියෙන හින්දා කියලා. ඒ කියන්නේ පොඩි කාලේ ඉඳන් අපි ප්‍රඥප්ති කඳුනේ අපිට හම්බ වෙලා තියෙන්නේ. එතකොට මේ පරමාර්ථය යෝකෙන් බේරලා ගන්නවයි කියන එක නේද පුදුමයි. කොච්චර අමාරු දෙයක්ද මේ පරමාර්ථය කියන එක වෙන් කරගන්න. මොකද ඒ තරමටම ප්‍රඥප්ති ලෝකයට අපි අහුවෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඉපදිච්ච දවසේ ඉඳන් දෙමව්පියෝ ප්‍රඥප්ති එකතු කරනවා මුලින්ම නමක් දාලා ඊට පස්සේ ස්කෝල වලින් දෙනවා. ඊට පස්සේ විශ්වවිද්‍යාල වලට ගියාම ඒ විෂයන් සම්බන්ධව ප්‍රඥප්ති දෙනවා. කොහොම ගියයින් පස්සේ ඊට පස්සේ මේ ධර්ම මාර්ගයේ යන අපි ඒ ප්‍රඥප්ති විඳ ගන්න මොනතරම් වෙහෙසක් දරන්න වෙයිද කියන එක මොනවට විස්තර වෙනවා. ඊටත් අමතරව ඊට පස්සේ ධර්මයේ පැත්තෙන් ගත්තත් දැන් ධර්මය අපිට උදව් වෙනවා. මේ ධර්ම ප්‍රඥප්තිය අපිට උදව් වෙනවා මේ පරමාර්ථය දකින්න. නමුත් ඒ අතරම ප්‍රඥප්ති වැඩි වෙලා හින්දා අපිට මේක සමහර වෙලාවට මේ වැඩේ කරගන්න අපහසුතාවයක්කුත් ඇති වෙලා ඇති කියලා මට හිතෙනවා. මොකද දැන් ඉස්සර බුදුරජාණන් වහන්සේ කාලේ කෙනෙකුට සමහර විට සතර පද ගාතාවක් තමයි. ඉතින් ඇත්තටම ඉතින් දැනට හුඟක් අය කියන කතාවක් තමයි ඒ කාලේ හිටියේ හුඟක් ප්‍රඥාවන්තයෝ පින් කරපු කුසල් කරපු ඇත්තෝ ඒකින්ද ඒගොල්ලන්ට මේක ඉක්මනටම මේව වුණා කියලා. හැබැයි මම ඒකේ ලොකු සත්‍යතාවයක් තියෙනවා. නමුත් ඊට අමතරව මම හිතනවා මේ ප්‍රඥප්ති වැඩිවීමෙන් අපේ ගමන බාධා වෙලාද කියලා. මොකද දැන් මට ඒක හොඳම නිදර්ශනයක් ආවා මේ ගිය ඉරිදා අපේ මේ සතර සතිපට්ඨාන ගෲප් එකේ නෝන කෙනෙක් මට කතා කරා ප්‍රශ්නයක් විසඳගන්න මේ භාවනාව සම්බන්ධ. එතකොට ඒ නෝන මට කතා කරා මං හිතන්නේ මාස 2කට 3කට විතර ඉස්සර වෙලා මේ සති නිමිත්ත ගැන අහන්න. ඒ වෙලාවේ මම සති නිමිත්ත ගැන විස්තර කරලා දුන්නා. ඉතින් මේ ඉරිදා ප්‍රශ්නේ ඉරිදා නෙමෙයි සෙනසුරාදා රෑ ඇහුවේ. පස්සේ මම අර අපි වැඩසටහන හිටපු හින්දා මට උත්තර දී ගන්න බැරි වුණා. පස්සේ මම ඉරිදා උදේ තමයි කතා කරේ. ඉතින් ඒ කතා කරනකොට ඒ නෝනා කියපු දෙයින් ඇත්තටම මම පුදුම වුණා. මං හරිම සතුටුත් වුණා. ඒ නෝනා යන ගමන් මාර්ගය ගැන. ඒ කියන්නේ ඒ නෝනා බණ අහන්න පටන් අරන් තියෙන්නේ මේ සතර සතිපට්ඨාන දේශනාව අහන්න පටන් අරගන්නකොට විතරයි. ඊට ඉස්සර නිකන් ඇහිලා තියෙනවලු. එච්චර ලොකුවට ඒ නෝනා ඒකට වෙහසක් දරලා නැහැ. පස්සේ මේ නෝනත් එක්ක කතා කරනකොට ඒ නෝනා කොච්චර මේ වෙහෙස වෙනවද මේ ධර්මත මේ භාවනාව වඩන්න
දැන් සතර සතිපට්ඨානේ කමඨහන් විස්තරේදී අර සුතමේ ඥානයත් ලැබෙනවනේ. ඉතින් ඒ අතර දැන් ඒ නෝනට කවුරු හරි කියලා තියෙනවා පටිච්ච සමුප්පාදයත් අධ්‍යයනය කරන්න කියලා. හැබැයි මට තේරුණා මේ නෝනත් එක්ක කතා කරනකොට කොච්චර මේ ධර්මතා මෙයා හරි උනන්දුවෙන් මේක වඩනවාද. ඒ කියන්නේ එයා ඒ වැඩිමෙන් ඒ ප්‍රායෝගිකව වැඩිමෙන් එයා සාක්ෂාත් කරලා තියෙන දුර ගැන මම හරිම සතුටු වුණා. ඒ කියන්නේ අපේ වෙහෙසට යම් කිසි ඵලයක් ලැබුණා කියලා මම ඇත්තට මේ කතාව තාම ස්වාමීන් වහන්සේට කියන්නවත් ගියේ නැහැ. ඇත්තටම කිය යුතුයි ස්වාමීන් වහන්සේටත් බොහොම සතුටු වෙයි. ඉතින් පස්සේ මට දැන් මේ නෝනට තව උදව් කරන්නත් හිතුණා. මම ඊට පස්සේ මම ආරාධනා කරා අපේ මේ අභිධර්ම පන්තියටත් එන්න කියලා මම මේ කිව්වා මේ ආශ්‍රම අපි මාසුරු කරන ආශ්‍රව දේශනා ටිකත් අහන්න එහෙම කියලා මම අර මජ්ජේ සූත්‍රය ගැනත් විස්තර කරා. ඉතින් කොහොම හරි මම නිකම් කෙටි ප්‍රශ්නයකට උත්තර දෙන්න ගිහිල්ලා පැය කමාරක් විතර ඒ නෝනට ඒ විස්තර කරන්න හිතුනේ මගේ හිතේ ඇතිවෙච්ච සතුටම ඒ නෝන යන මාර්ගයේ හින්දා. ඉතින් මට හිතුනේ දැන් එයා හරි සරලවනේ මේක පටන් අරන් තියෙන්නේ. ඒකේ හින්දා තමයි එයාට අර ප්‍රඥප්ති අඩුයි. මේ ප්‍රඥප්ති අඩු හින්දා එයාගේ මාර්ගය පහසු වෙලා තියෙනවා මට හිතෙන්නේ. දැන් අපිට ප්‍රශ්න ගොඩක් මම දන්න බෞද්ධයෝ හිතනවා අපි දන්න ප්‍රමාණය අඩුයි මේ ටික ඉගෙනගෙන තමයි මම මේක මේ ප්‍රායෝගිකව වඩන්න පටන් ගන්න කියලා. එතකොට වෙන ප්‍රශ්නේ තමයි කාලය මදි වෙනවා. අපි ඉගෙනගෙන ඉවර වෙනකොට මේක මම කතා කරන්නේ මාත් එක්කම මොකද මටත් තියෙන මේ ප්‍රශ්නයක් මේක. ඉගෙනගෙන ඉවර වෙනකොට මේ කරන්න වෙලාවක් නැහැ. වැඩේ තියෙන්නේ ටික හරි ප්‍රායෝගික ගහකින් කොලයක් වැටෙනකොටත් ධර්මයේ තියෙනවා. ඉතින් අන්න ඒ වගේ මේක මේ එදිනෙදා ජීවිතයේදී අපි එක දේවල් වෙන ක්‍රියාකාරකම් බල මේක ප්‍රායෝගිකව අපි දන්න දේ ප්‍රායෝගිකව වැඩුවොත් මේකෙන් ප්‍රතිඵල ගන්න බැරි වෙන්නේ අනිවාර්යෙන්ම. ඉතින් අර නෝනගේ කතන්දරේ හරිම නිදර්ශනයක්. මොකද එච්චර ලොකු ධර්ම දැනුමක් නැතුව එයා යන ගමන ගැන හිතලා මේ සතුටු වුණා. ඉතින් මෙතන මේ කතාව මම මෙතනට ගෙනාවේ අපි ප්‍රඥප්ති වලින් කොච්චර වැහිලාද කියලා මේ කල්යාණ මිත්‍රයන්ට මේ විස්තර කරලා දෙන්න. ඉතින් ඇත්තටම දැන් ප්‍රඥප්ති වල ප්‍රශ්නේ තමයි ඒවයේ දැන් සංසන්දනය කරන් දැන් අපි ඉස්සෙල්ලා ප්‍රඥප්ති කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැතුව පෘථග්ජන මට්ටමේ දැන් මෙතන ඉන්න කල්යාණ මිත්‍රයෝ ප්‍රඥප්තිය කියන්නේ කියන දේ යම්කිසි ප්‍රමාණයකට දන්නවනේ. හැබැයි ඒ දැනගෙන වුණත් අපි ඒව ඔස්සේ එච්චරම හොයන්නේ නැහනේ. දැන් ඇත්තටම මට හිතෙනවා ඉස්සර වෙලා අපි පුළුවන් නම් මේ එන දේවල් දකින දේවල් ඇහෙන දේවල් වල තියෙන ප්‍රඥප්ති ස්වභාවය අපි අඳුරගත්තොත් අපිට අර මේ පරමාර්ථය හඳුරගන්න පරමාර්ථයේ ක්‍රියාකාරකම් හඳුරගන්න පහසු වෙයි කියලා. ඉතින් දැන් ඔය මේ සංසාරේ යන්න වැඩියෙන්ම අපිව තල්ලු වෙලා තියෙන්නේ මේ ප්‍රඥප්ති හින්දාමයි. එතකොට ඔය ප්‍රඥප්ති තියෙනකන් ඕව වෙන් කරගන්න බැරි වෙනකන් අපිට මේ අසංකතයට යන්න හරිම අමාරුයි. මොකද සංකතය අඳුර ගන්න බැරිව යනවා අර පරමාර්ථ ස්වභාවයෙන්. ඉතින් ඒකින්ද අපි මේක කරගෙන යන්න ඕනේ මේ අර විදියට සරල විදියෙන් හිතන්න පටන් ගන්න ඕනේ මේ ඇයි මෙච්චර ප්‍රඥප්ති තියෙනවා අඩු ගානේ ප්‍රඥප්ති තියෙන බවවත් දැනගන්න එපයි. ඒකවත් නොදැනගෙන කොහොමද අපි පරමාර්ථයකට යන්නේ? දැන් අපි හිතමු දැන් අභිධර්මය ඉගෙන ගන්නකොට අපි පරමාර්ථ ධර්ම ගැන ඉගෙන ගන්නවා. මම දන්න අය ඉන්නවා දැන් ඇත්තටම මගේ මේ වයසක බාප්පලා පුංචි අම්මලා ඒගොල්ලෝ
හොඳට අභිධර්මය දන්නවා. අභිධර්මය දන්නවා, හැබැයි පරමාර්ථ වශයෙන් ඇහුවොත් ওই විස්තර ඔක්කොම කියයි. නමුත් එතනින් එහාට යන්න විදිහක් නැහැ. මොකද ඒකත් ප්‍රඥප්තියක් විදිහට තමයි අරගෙන තියෙන්නේ. පරමාර්ථ ධර්මවල කෙරෙන විස්තරයේ පවා ප්‍රඥප්තියක් විදිහට අරගෙන තියෙන්නේ. ඉතින් ඒක මම මේ කල්යාණ මිත්‍රයන්ට මතක් කරන්න කියලා හිතුවා. මොකද අපි මේ ධර්ම මාර්ගයේ යනකොට මාර්ගය වෙන් කරගන්න, මාර්ගය වඩන්න ලොකුම අපහසුතාවය ඔය ප්‍රඥප්ති අඳුරගන්නේ නැති කම කියන එක. ඉතින් අර මේ සුරත් මහත්තයයි අමරා මහත්මියයි විස්තර කරපු විදිහට මේකේ අන්තිමට රූට් එකට ගියාම තමයි අපිට අර මේ පරමාර්ථ හම්බ වෙන්නේ. ඉතින් අද දින මේ ධර්ම මාර්ගය ප්‍රායෝගික වඩන්න උනන්දු වෙන කෙනෙක් හැටියට මට කල්යාණ මිත්‍රයන් වෙනුවෙන් මේ භාවනාව මේ අපි දැනගෙන තියෙන සුතමය ඥානය භාවනාවට වඩන්න උපකාරයක් හැටියට යමක් මාර්ගය වඩන එක වෙනුවෙන් කියනවා නම් මට හිතුණා මේ එක ක්‍රියාකාරකමක් කරන්න කියලා. ඒ ක්‍රියාකාරකම කරනකොට අපිට මේ භාවනාව හරි එදිනෙදා ජීවිතේ මේවා වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් වෙයි. ඒ ක්‍රියාකාරකම තමයි දැන් අපි ඉන්ද්‍රියන්ගෙන් අරමුණු ගන්නෙ. ඉන්ද්‍රියන් 6කින්ම ගන්නවා අරමුණු. ගන්නවා වුණාට අපි සාමාන්‍ය පෘථග්ජන මට්ටමේ මේ ඉන්ද්‍රියෙන් මේක ගත්තා, අර ඉන්ද්‍රියෙන් අරක ගත්තා කියලා එහෙම හිතන්නේ නැහැනේ. අපි ඔක්කොම සංප්‍රයුක්තවනේ ගන්න හැමතිස්සෙම. හැබැයි දැන් අද ඉඳන් පටන් ගන්න මෙහෙම දෙයක් ඇහෙන් අරමුණක් ගන්නකොට ඉතින් හිතන්න මේ අරමුණාවේ ඇහෙන්. කනෙන් ශබ්දයක් ගන්නකොට හිතන්න මේ අරමුණ මට ආවේ කනෙන්. මේක දිවෙන් ආවේ. මේක කයට දැනුනේ. මේ අරමුණ ආවේ හිතින් කියලා හැමතිස්සෙම එහෙම වෙන් කරලා හඳුර ගන්න බලන්න ආරම්භයක් හැටියට එතකොට එහෙම හිතන්න පටන් අරගෙන එක එකක් එකිනෙකට සම්බන්ධ නොකරන්න බලන්න. අන්න ඔතනින්ම Tamanට තේරෙන්න ගනි Tamanගේ විශාල දියුණුවක්. ඉතින් මට අද දින කල්යාණ මිත්‍රයන් වෙනුවෙන් ඒ දේ තමයි මේ කියන්න හිතුනේ. යම්කිසි සුළු දෙයක්, සුළු ක්‍රියාකාරකමක් ඕක එදිනෙදා ජීවිතේදී කරලා බලන්න. එතකොට තමන්ටම තේරෙයි තමන්ට මේ භාවනාව කියන්නේ ඇත්තටම අපි ලොකු දෙයක් කියලා අපි හිතන්නේ. එහෙම නෙවෙයි. මේ වගේ සුළු දේවල් කරනකොට අර හිත වැඩෙන ස්වභාවය සාමාන්‍ය පුද්ගලයාට වඩා වැඩි වෙනවා. ඒක තමයි අපි කරන්න ඕනේ. ඉතින් හොඳයි හැමෝටම මේ අද දින ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙලා අපි අතින් මොනවා හරි වැදගත් දෙයක් මේ ධර්ම මාර්ගයේ වැඩිවීමට කෙරුණා නම් අපේ උත්සාහය යම් ප්‍රමාණයකට සාර්ථක වෙයි කියලා හිතෙනවා. ඉතින් දැන් අනිත් අපේ කල්යාණ මිත්‍රයන්ටත් යොමු වෙලා ඒ අයගේ අදහස් මෙතෙන්ට ලබා ගන්න පුළුවන් විජේමාන්න මහත්තයා. මෙතෙන් සිට ඉතින් මට අද දින කියන්න තියෙන්නේ මෙච්චරයි. බොහොම පිං ප්‍රශ්න මහත්තයා. මම හිතනවා ඔබතුමා ඊටමත් වැදගත් දෙයක් කිව්වා දැන් ප්‍රායෝගිකව යොදා ගැනීම සම්බන්ධයෙන්. ඇත්තටම අපේ මුළු දවස පුරාම රැය දවල් හැම වෙලේම අපි කරන කාර්ය සියලුම දේවල් කරන්නේ අපේ මේ පංචේන්ද්‍රිය යොදා ගැනීමෙන් සහ මනස යොදා ගැනීමෙන්. මම හිතන්නේ අපිට දැන් ඔය පරමාර්ථ වෙන් කරගන්න අඳුරගන්න බැරි වෙන්න හුඟක්ම හේතුව වෙනවා. අපි විශේෂයෙන් කිව්වොත් අපි පරමාර්ථ වශයෙන් මේ ඊටත් වඩා ලොකු කියන්නේ විශාල දේවල් ගැන හිතුවොත් ඒ කියන්නේ අපි තුමු රූපයයි නාමයයි කියන්නේ නාමය කියන්නේ චිත්තය චෛතසික දෙක එකට ගත්තත් ඉතින් මම හිතන්නේ අපිට හුඟක්ම අමාරු වෙන්නේ එක හේතුවක් තමයි අපේ මේ එක
අවයවයක් නෙමෙයි එක දෙයකට අපිට යූස් වෙන්නේ. එතෙන්දී අපි හැම එකම සම්ප්‍රයුක්තයක් වශයෙන් තමයි අපි ඇඟට ලැබෙන්නේ. එතකොට එතෙන්දී හරි අමාරුයි ඒවා වෙන් කරගන්න. අනික් එක තමයි අර අපේ ගුරුතුමා ඉස්සෙල්ලා කියලා දුන්නා වගේ මුලින්ම අපි දැන් චක්කු විඥානය ගැන හිතුවොත් චක්කු විඥානය කියන එක දැන් රූපයයි ප්‍රසාදයයි ස්පර්ශය වුණාට පස්සේ චක්කු විඥානය හම්බ වෙනවා. එතෙන්දී මම හිතන්නේ තනිකරම නාමය මේ වෙලා නැහැ. නාමය මේ මුස් වෙලා නැහැ. මම හිතන්නේ ඊට පස්සේ තමයි අර මේරු මනෝවිඥාන මට්ටමට යනකොට තමයි මම හිතන්නේ එතෙන්දී ආපහු මුසු වෙනවා. දැන් එතකොට මේ ඔක්කොම ටික එකටම සිද්ධ වෙන හින්දා මම හිතන්නේ අපිට හරි අමාරුයි රූප නාම කියලා වෙන් කරගන්න. දැන් ඉතින් ඒකේ මූලික පියවරක් වශයෙන් අපි පොඩ්ඩක් අපේ හිත තැබුවොත් මේක එන්නේ කනෙන්, මේක එන්නේ ඇහෙන්, මේක එන්නේ කයෙන් කියලා ඒ හුරුව ගත්තොත් මම හිතන්නේ ඒක මූලාරම්භයක් වෙයි කියලා මටත් මම හිතනවා. ඒක එහෙම ඒක බොහොම ලේසියක් වෙයි කියලා ඉවරලා අර වගේ සංකීර්ණ කටයුත්තකට යන්න. ඔව් අපේ ડોක්ටර් මම පොඩ්ඩක් බාධා කිරීමක් කරනවා අතරදී. මොකද අපි එතනදී අසත් රූපය චක්කු විඥානයත් තින්නම් සංගති පස්සෝ කිව්වේ. එතකොට ඇත්ත රූප චක්කු විඥානය කියනකොට ඇස රූප දෙක තමයි රූප පරමාර්ථයට අහුවෙන්නේ. චක්කු විඥානය කියනකොට සිත අහුවෙලානේ. එතකොට එතන නාම ධර්මතාවය එනවා. ඒතර නාමයයි රූපයයි එහෙම කඩන්න බෑ. මේ දෙකෙන්ම තමයි හඳුනාගන්නේ. නාම රූප පත්‍ය විඥානනේ අපේ පටිච්චසමුප්පාද දේශනාවේ දෙන්නේ. ඒතර නාම රූප ප්‍රත්‍යයෙන්ම තමයි විඥානය. යමක් හඳුනනවා නම් හඳුනන්නේ නාම රූප ප්‍රත්‍යයෙන්. දැන් මම ඒකයි අතනදී පැහැදිලි කරේ පටවිය අඳුර ගන්න බෑ අපිට නාමයකින් තොරව. පටවිය කියලා දකින්නෙම ඒ කියන්නේ ප්‍රඥාප්තියක්. පටවිය අපි දැනට තේරුම් අරන් තියෙන්නේ මේක රළුද තදද කියන්නේ සාපේක්ෂතාවයන්නේ. ඊතරදී විඥානය දැනගන්නේ මේ විදිහට. හැබැයි විඥාණයෙන් තොරව අපිට මේක නුවණ කියන්නේ ප්‍රඥාව මෝරවලා විඥානයේ තියෙනව නමුත් ප්‍රඥාව ඊට වඩා වැඩියෙන් ඒ කෘත්‍ය කරනවා නම් එතකොට ප්‍රඥාවෙන් තමයි මේක දකින්නේ රූපේ කියන්නේ බිඳෙන ස්වභාවයක් අනිච්ච ස්වභාවයක් මේකේ දුක්ඛ ලක්ෂණය තියෙනවා අනාත්ම ලක්ෂණය තියෙනවා එහෙම දකිනවා ඒ වගේම නාමයක් දකිනවා මේ විදිහට මොකද නාමය කියන තැන අපිට රූපයෙන් වෙන් කළා කතා කරන්න බෑ මොකද අපි ගන්නේ රළු මට්ටමින් විඥාණයෙන්ම මේ දෙක එකතු කරලා හඳුනා ගන්නවා ඒක එකක් අනිත් දේ තමයි මම ප්‍රසන්ත මහත්මයා කියපු දෙයත් එක්ක එක පැත්තකින් එකඟ වෙනවා එක පැත්තකින් ඒකේ පොඩි පරස්පරයකුත් මම දකිනවා හේතුව අපි අර මේ ඇත්තටම ආයතන මට්ටමින් දකිනකොට මේ මං හිතන්නේ ඒක නිවීමට හොඳ කාරණයක්. එතුමා සඳහන් කරා ඇසෙන් එන අරමුණ ඇසෙන් බලන්න ශබ්දය ඇසෙනකොට හැබැයි මතක තියාගත යුතු දෙයක් තමයි ඇසෙන් ශබ්දය කනට ශබ්දයක් එනකොටම මෙතන පංච උපාදානස්කන්ධයක් හටගෙන පංච උපාදානස්කන්ධයක් හට ගැනීමෙන් තොරව ශබ්දේවත් අපිට හඳුනා ගන්න බෑ. රූපයක් දකිනකොට පංච උපාදානස්කන්ධයක් හටගෙන. ඒ කියන්නේ සලායතන පච්චය පස්සෝ පසපච්චය සල මෙතන සලායතන හටගෙනම තමයි එන්නේ. ඒ නිසා කවදාවත් අපිට එක වර්ණ රූපය කියන එක දකින්න බෑ. මොකද හේතුව අපි සලායතනෙන්මනේ මේක දකින්නේ. ඉතින් අන්න එතනයි මම කියන්නේ අපි රළු මට්ටමින් බිඳින්න හොඳ ක්‍රමයක්. රූපේ එනකොට රූපේ දැක්කා. නමුත් හැබැයි උපාදාන වෙන මට්ටමින් බලක ගන්න පුළුවන්. කර්ම පත යෙදෙන මට්ටමින් බලක ගන්න. අමරා මහත්මිය ඇත්තටම මම ඒක කිව්වේ මේ ධර්ම අවබෝධයකට යන දෙයකට නෙමෙයි. හරියටම හරි මොකද ඒක කිව්වේ කෙනෙකුට මේක තැනකින් පටන් ගන්න එපයි. මට මේ මාර්ගයේ යනකොට තේරිච්ච දේවල් තමයි හුඟක් දේවල් යන්න පටන් ගන්න ගියාට පස්සේ තමයි තේරෙන්නේ. තේරුණාද? ඒ කියන්නේ අපි කොතනකින් හරි පටන් ගත්තේ නැත්නම් කවදාවත් හරියට අර ඔකේ කියනවා හරියට මේ මූද දිහා බලන් වෙරළේ ඉඳන් මූද ගැඹුරුයි නේද මූද ලොකුයි නේද කී හිත හිටියට කවදාවත් පීනන්න බැරිව යනවා. ඉතින් ඇත්තටම මේක හරි ප්‍රායෝගික මාර්ගයක්. හැබැයි අපි අර සුතමේ ඥානීය ගන්න එක යොදවලා බලන්න ඕනේ. දැන් අපි මට මතකයි මේ අපි ඔය ඉස්සර මේ පීනන් ඉගෙනගෙන යන කාලේ අපි යුනිවර්සිටි එකේ ළමයි වගේ ගිහිල්ලා ඉතින් ඒ ගුරුවරයා උගන්වන්නේ උඩ ඉඳලා ගොඩ ඉඳන් උගන්වනවා. එයා වතුරට බැහැලා නෙමෙයි උගන්වන්නේ උඩ ඉඳන්. ඉතින් අර මේ අපේ බැච් එකේ හිටපු ගෑනු ළමයි දැන් මේ අපි පස්සේ විහිළුත් කරා දැන් එයා උගන්වන්නේ එක කකුලක් බිම තියාගෙන එයාට
දැන් අත් දෙකයි එක කකුලකුයි අරගෙන පෙන්වන්නේ දැන් අනිත් කකුල බිම තියාගෙන නේ උගන්නන්න ඕනේ. ඒගොල්ලෝ හිතන්නේ පීනන්නත් එක කකුලක් බිම තියාගෙන කියලා. තේරුණාද? අපි ඒගොල්ලන්ට විහිළුත් කරා. ඉතින් ඒ වගේ මේක කරලම බලනකොට Tamanටම තේරෙන දේවල් දැනෙනවා. යම් කිසි තැනකින් පටන් ගන්න ඕනේ. පටන් අරගෙන යනකොට තව Taman දන්න දේවල් යොදවන්න පුළුවන්. ඔව් ඒක තමයි මම ඔබතුමාගේ ඒ පැත්ත බොහොම හරි. ඒක තමයි ප්‍රවිෂ්ඨ වීම කියලා. හැබැයි අර පැනවීම මම තව කාට හරි අහගෙන ඉන්න කෙනෙකුට උපකාරයක් විදිහට තමයි ඒක මම මතු කරේ. ඒ වගේම තව දෙයක් තමයි මම හිතන අපේ ගුරුතුමාත් ඒක පැහැදිලි කරා. අපේ ගියවර සාකච්ඡාව ඔබතුමා කරා. ඊට පිට සාකච්ඡාවේදී ධර්ම දේශනාව කරා අපේ වෛද්‍යතුමා. ඉතින් බලන්න කරුණු අවශ්‍ය නැහැ මෙතනදී. ඇත්තටම වතුරට පැන්නා වගේ ඔබතුමා කියනවා වගේ ධර්මයේ තේරුම් ගත්ත දේ යමක් ප්‍රකාශ කරන්න ගත්තාම අර කොහේ හෝ තියෙන ධර්ම කරුණු එතනට ගැලපිලා ලස්සන්ට ඒක ඒ කටයුත්ත කෙරෙනවා. මොකද ධර්මඥානය කියන එකයි අර නාමකොත්තේ තියෙන දැන් අපි ප්‍රඥප්ති නැතුව ධර්ම දේශනාවක් කරන්නත් බෑ. ඒකයි ප්‍රඥප්ති වැඩි වෙන තරමට නුවණට මෝරන්න හේතු වෙන්නත් පුළුවන්. අර අපි අනිත් පැත්ත කතා කරනවා වගේ. මොකද ප්‍රඥප්ති කියන්නේ පැනවීම නම් අපිට හැබැයි අර අතීතයේ තියෙන ප්‍රඥප්ති ගැලවිලා නව ප්‍රඥප්ති එකතු වෙන්න පුළුවන්. ඒ නව ප්‍රඥප්ති තුලින් මේක සමහර විට ධර්ම කරුණු මෝරන්නත් හේතු වෙන්න පුළුවන්. මොකද හේතුව මේක අපිට දැක ගන්න තරම් මොකද අපි සර්වඥ නුවණක් නැති නිසා ප්‍රඥප්ති අර අපි කියන වගේ ඒ නාම ගෝත්‍රය අරගෙන යන ප්‍රමාණයෙන් තමයි අපිට මේක विद्यमान වෙන්නේ. ඒ පැත්තත් මම පොඩ්ඩක් මතක් කරේ එකයි. ඒකත් අපිට ඇත්තටම අතහරින්න පුළුවන්ම ලක්ෂණයක් නෙවෙයි. ධර්මතා මතු කිරීම උදෙසා කියන එකයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බොහොම පිං අමර මහත්මිය ඒක අපිට පෙන්වා දීම සම්බන්ධයෙන් ඇත්තටම මේ වගේ සාකච්ඡාවක් තුළින් තමයි ඇත්තටම අපි අතින් ඒ දේවල් ගැන අපි වැඩියෙන් හිත යොමු කරන්න අපිට අවස්ථාව ලැබෙන්නේ. මම දැන් අපේ ලාල් මහත්මයා පැත්තට හැරෙනවා. ලාල් මහත්මයා ඔබතුමාට යම ප්‍රකාශ කරන්න තියෙනවද මේ සම්බන්ධයෙන්? තෙරුවන් සරණයි. ඇත්තටම බොහොම පිං මේ මුල හරියනම් අමරාමිස්ගේ මුල හරියනම් මට අහගන්න හම්බුන්නේ නැහැ. මොකද මම තව වැඩක යෙදෙන්න තිබිලා තිබුණා. නමුත් දැන් සුරත් මහත්මයායි ප්‍රසන්ත මහත්මයායි දන්නවපු ටිකයි අමරා මහත්මිය ඊට පස්සේ දන්නවපු ටිකයි ඇත්තටම බොහොම ප්‍රයෝජනවත්. මගේ ඔබ්සර්වේෂන් එක තමයි මගේ ප්‍රැක්ටිස් එක තමයි ඇත්තටම හුඟක් වෙලාවට මේ සත්‍ය දියුණු කරගන්න එක. ඒ අතරතුර මට කියන්න තියෙනවා දැන් ප්‍රඥප්තියයි ප්‍රසන්ත මහත්මයා කිව්වනේ සමහරක් ඒවා අපිට තේරෙන්නේ නැත්තේ කියන එක. ඉතින් ඒ පැත්තත් බලන්න ඕනේ. තමන්ගේ නීවරණ අඩු කර ගැනීම, තමන්ගේ සීලය, තමන් ඒකම දැන් ඔය අභිධර්මයේ කියන්නේ පරමාර්ථ ධම්ම මරණිකාරය කරන ගමන්ම අර පැත්තත් බලන්න ඕනේ කියන එකයි මට නම් කියන්න තියෙන්නේ. තේරුම් ගන්න. ඒක හරි වැදගත් දෙයක් මේ ප්‍රේමලාල් මහත්මයා මේ මතක් කරේ. ඇත්තටම අනිත් දේ තමයි දැන් ඔබතුමා මතක් කරා සීලය, සමාධිය වගේ ඒව ගුණ. එතකොට එවැනි දේවල් අපි වඩන්න ඕනේ කියලා. දැන් මම කරපු දෙයක් තමයි ඉස්සර මේ ධර්ම මාර්ගයේ එනකොට හැමතිස්සම හැමදේම ප්‍රශ්න කරා. ඇත්තටම මුලින්ම ප්‍රශ්න කරා මොකද්ද මේ පුනරුත්පත්තිය කියන්නේ මොකද්ද? එහෙම දෙයක් දැන් අපි කෙනෙක්ම ඇවිල්ලා යනවා. ඉතින් ගිහිල්ලා ඉපදුනාට පස්සේ අර මේ ඉස්සල්ලා භවයේ දෙයක් මට තේරෙන්නේ නැහනේ. ඉතින් එතකොට මම මොනවා වුණාම මොකද කියලා. අන්න ඔයගේ ප්‍රශ්න තිබුණා. ඇයි මේ සීල් ගන්න එකේ තේරුම? සීලය කියන එක අපි ඉස්කෝලේ යන කාලේ ඉඳන් ඉගෙන ගත්තා. ඇයි මොකටද සීල් ගන්නෙ? මොකටද සමාධිය අවශ්‍ය? හැමතිස්සෙම එහෙම ප්‍රශ්න කර ඒවට විසඳුම් හොය එන එක. එතකොට තමයි මට හිතෙන්නේ මේ මාර්ගයේ ඉදිරියට යන්න හුඟක්ම ප්‍රයෝජන වෙන්නේ. ඒ වගේ සම්බන්ධය. එහෙම දැක්කහම
අපි හිතමු සීලය සමාධියට කොච්චර ප්‍රයෝජනවත්ද කියන එක තේරෙනවා. ඊට පස්සේ සමාධිය කොච්චර මේ විමුක්ති මාර්ගයට ප්‍රයෝජනවත්ද කියලා තේරෙනවා. අපි ඒක පිරිසිඳ දැනගෙන යනකොට. අන්න ඒකින්ද මම හිතනවා මේ වගේ හැමතිස්සෙම අපි අර ඉගෙන ගන්න ප්‍රමාණය ඉගෙන ගන්නවත් එක්කම ඒවා ප්‍රශ්න කරලා හොඳට තමන් තුලින්ම දැනගත්තාම ඒ ඇතිවන ශ්‍රද්ධාව බිඳෙන්නේ නැහැ ලේසියෙන්. බොහොම පිං ප්‍රසන්න මහත්තයා මම හිතන්නේ අපි ඇත්තටම අපිට එනේ ප්‍රශ්න විසඳගෙන යනකොට තමයි ඇත්තටම ඒක හුඟක් අපිට දීර්ඝ කාලිනව පිටන්නේ. ඇත්තටම මේ වගේ සාකච්ඡා වලදීත් අපිට මම හිතන්නේ ඒක සෑහෙන්න ප්‍රයෝජනවත් වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් දැන් අපේ අමරා මහත්මියයි කියපු මේ එක මට හිතන්න යෙදිලා ඒක මම හිතන්නේ මට ඒ ප්‍රයෝජනවත් වෙනවා. දැන් මෙතන හිටපු අනික් කට්ටියටත් මම හිතන්නේ දැන් අපි මේවා දිගින් දිගටම සාකච්ඡා කරනකොට මේ ආකාරයෙන් මම හිතන්නේ එක එක පැතිකඩවල අපි හිතපු පැතිත් මම හිතන්නේ අපිට මනසට යෙදිලා මම හිතන්නේ අපි අත අර දැන්ට පණ නැගිච්ච නැති ප්‍රශ්නත් පණ නගිනකොට තමයි මේ වගේ දේවල් වලින් ප්‍රයෝජනවත් වෙනවායි කියලා මට හිතෙනවා. අපි එහෙනම් අහලා බලමු දිලිනි මහත්මියගෙන් මොකද ඔබතුමියගේ එත යමක් ප්‍රකාශ කරන්න තියෙනවද? දිලිනි ලියනාරච්චි මහත්මිය ඔබතුමිය මියුට් වෙලා තියෙන්නේ. තෙරුවන් සරණයි ඇහෙනවද මහත්තයා? ඇහෙනවා මහත්මිය. මම මේ දුවගේ නමින් තමයි දිලිනි නමින් ආවට මන් දේවිකා මහත්මිය. මමත් මෙතන මේ පළවෙනියෙන් මම මගේ ගුරුතුමාට අපේ ගුරුතුමාට පුණ්‍ය අනුමෝදනා කරනවා. මොකෝ මේ තරමටවත් හරි අපි දැනුවත් වෙන්නේ මූලික පදනම අපට දාලා දුන්නේ ගුරුතුමා නිසා. ඒ වගේම මේකට මාව යොමු කළේ අමරා මිස්. ඒ හින්දා ඒ දෙන්නාට මුලින්ම මම පුණ්‍යානුමෝදනා කරනවා. දැන් මේ ප්‍රඥාප්තිය කියලා මට හිතෙනවා මහත්තයා. දැන් මෙතන අපි මේ ගොඩාක් හැමදේම වගේ මේ සන්තතියක් විදිහටනේ අරගෙන තියෙන්නේ. දැන් අපි හැම දෙයක්ම සන්තතියක් විදිහට අරගෙන කරලා තියෙන වැරද්ද නිසා තමයි අපිටත් මේ ලෝකයේ දකින්නේ අවිද්‍යාවෙන්. අපි ඊළඟට හැමදේම මේ සන්තතිය තුල ඉඳලා තමයි අපි මෙතෙක් කල්ම දැන් අපේ ජීවිතේ ගත කරනකොට මගේ දරුවා මගේ සහෝදරයාගේ දරුවා කියලා අපි විශේෂණ පදයක් දාගෙන දරුවටත් මගේ දරුවා කියලා දාලා ඊළඟට එහෙම හදාගෙන හිටන් අපි මේ බැඳි යන ගතියක්නේ අපේ තියෙන්නේ. එතකොට ඒ සන්තතියේ විදිහට අරගෙන මේ ප්‍රඥප්තිය නිසා තමයි අපි එහෙම වෙලා තියෙන්නේ. එතකොට අපි පරමාර්ථයට අනුව බැලුවා නම් අපිට මේක මේ ලිහිල් කරගන්න පුළුවන්. පරමාර්ථයේදී බලාගෙන ගියාම අපිට මේ මගේ දරුවෙක්වත් නෙමේ හම්බ වෙන්නේ. එයත් සතර මහා ධාතු වලින් හැදිච්ච පුද්ගලෙක් විතරයි. එතකොට ඒ පුද්ගලයා තුලින් එතකොට අපට අර බැඳීම් ලිහිල් කරගන්න ඒක මේ උදව්වක් වෙනවා කියලා මට හිතෙනවා. ඊළඟට මේ හින්දා තමයි අපි මේ සංසාරෙ මෙතෙකුත් ඇවිල්ලා ඇත්තෙත් ඔය වගේම මේ ප්‍රඥප්ති ගොඩනගාගෙන බැඳිලා සංඥා දාගෙන ඒ සංඥා වලට විපල්ලාස කරගෙන ඒ වගේ වැරදි ගැට ගැසීම් ඇති කරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ අපි පරමාර්ථය හඳුනාගත්තාම විශේෂයෙන් මේ මහා භූත විදිහට ඒක පඨවි ආපෝ තේජෝ හැම දෙයකම හැදිලා තියෙන පරමාර්ථ ධර්මයක්නේ අපි. එතකොට මගේ සිරුරත් තව කෙනෙක්ගේ සිරුරත් හැමදේම පවතින දේවල් වල ඒ වගේ තියෙන ಗುಣ වශයෙන් අරගෙන ධර්මතා වශයෙන් අරගෙන අපි දැක්කොත් අපිට මේක එතකොට මේ හොඳට විනිවිද දැක ගන්න පුළුවන් වෙයි. හැබැයි ඉතින් ඒක විනිවිද දැක ගන්න නිකම්මත් බෑ. දැන් අපි මෙතෙක් කල් මමත් මේ අභිධර්ම පොඩ්ඩක් හරි මේ සර්ගෙන් දැනගන්න ඉස්සරලා අපි දැනටත් අපි ඉතින් බොහෝ විට මේ ප්‍රඥප්තියත් එක්ක ගැට ගැහි තමයි බොහෝ දුරට ඉන්නේ. ඒකෙ මේ ඊතර වෙන්න උත්සාහයක් තමයි මේ කරන්නේ. එතකොට මේ අභිධර්ම දැනුම අපිට ඉතාම වැදගත්. පරමාර්ථ විදිහට මේ ලෝකේ පවතින්නේ මොනවද?
රූප චිත්ත චෛතසික නිබ්බාන ඒ වගේ ඒවා ඔක්කොම වෙන් වෙලා තියෙන විදිහ දැනගත්තාම අපට ඒකෙන් ගොඩ අර මේ අපේ ජීවිතේට ඒක ඉතාමත් වැදගත් වෙනවා මම හිතන්නේ එහෙම වුණාම තමයි අපිට මේ ලෝකය කියන එක දැනගන්න පුළුවන් අපි මේ ලෝකය කියලා පංචස්කන්ධයක් අරගෙන මේ ඔක්කොටම මුල මේ මෙතන මේ පරමාර්ථ ධර්ම තුලින් දැනගත්නහම අපිට ඒක අපිට දැනගන්න පුළුවන්. එතකොට ඒ තුලින් ඒ දැනගත්ත දැන් සුත්තමේ වශයෙන් අපි දැනගත්ත මේ අභිධර්මය හෝ ඒවා අපි යෝනිසෝ මනසිකාර්ය කරලා ඇත්තටම ඒක අපට ගලපගෙන මේ ලෝකේ තියෙන தත්ත්වයේ යථාර්ථය මොකක්ද කියලා අපි ගලපගෙන එහෙම කරගත්තොත් තමයි අපිට මේක මේකෙන් මේ පරමාර්ථ ධර්ම දැන ගැනීම තුලින් ඇති වෙන්නේ ලොකු සේතක් කියලා මට හිතෙනවා. බොහොම පිං දේවිකා මහත්මිය මම හිතන්නේ ඔබතුමිය ඊටාත්ම වැදගත් කාරණා ටිකක් අපිට මතක් කරලා දුන්නා. අපි ප්‍රායෝගික ජීවිතේ ඇත්තටම දේවිකා මහත්මිය ඔබතුමිය කියපු දේ කියනකොට මට හිතුණා ඇත්ත නේන්නම් අපි ඇඳුම් කීයක් එක සැරේ ඇඳගෙන ඉන්නවා වගේ කියලා නේද? දැන් පොඩි ළමයෙක් ඉපදෙනකොට ඇඳුම් නැතුවනේ ඉපදෙන්නේ. ඊට පස්සේ අපි එක පිට ඇඳුම් ඇඳගෙන අර ඇඟ බලා ගන්නත් බැරි තරමට ඇඳුම් සංකීර්ණ වෙලා සාදු ඉතින් බලන්න මේ ධර්මතා මතුවෙන ස්වභාවය මම හිතන්නේ මේ කල්යාණ මිත්‍රයන් තුළ එක්කෙනෙක් මේකට අදාළ පරමාර්ථය පෙන්වුම් කරනකොට තව කෙනෙකුට ඒකට අදාළ සම්මුතියේ පරමාර්ථය පෙන්වෙනවා. මේක තමයි මම හිතන්නේ අපි තුල තියෙන මේ බැඳීම කල්යාණ මිත්‍රයන්ගේ මේ එකට මේ ගමන යන කෙසේ වෙතත් මේ ධර්මතා මතු කරලා දෙන එක ගැන ඇත්තටම සියලු දෙනාට සාදුකාර කරන්න ඕන. මේ ඔබතුමියත් සක්‍රීයව මේ සාකච්ඡාවට සහභාගී වීමට පැමිණීම ගැන මම ඇත්තටම කෘතඥ වෙනවා දේවිකා මහත්මිය. හරි. අනිවාර්යෙන් ඉතාමත්ම වැදගත් මේ වගේ සාකච්ඡා කරලා ඒ මාර්ගයෙන් මම හිතන්නේ ඒ ධර්මතාව මතු වෙනවා. ඊට පස්සේ ඒවට අපිට මානසිකාර්ය කරන්න පුළුවන්. ඒක මම හිතන්නේ අපි පිරිසක් වශයෙන් අපි සියලුම දෙනාට ලැබෙන ලාභයක් මේ වගේ දේවල් වලින්. මම කැමති අමිතා මහත්මියට අවස්ථාව ලබා දෙන්න. ડોક્ટર අමිතා මහත්මියගේ මේ ඔඩියෝ කනෙක්ට් වෙලා නැහැ. මතක් කරන්න පොඩ්ඩක් එතකොට සමහර කරාට කනෙක්ට් කරේ. ඔව් මම හිතන්නේ අමිතා මහත්මිය ඔබතුමීට අද මම හිතන් ප්‍රකාශ කරන්න අපිට ඇහෙන එකක් නැහැ. මම හිතන්නේ ඔබතුමීට පුළුවන් නම් ඒ ඔඩියෝ කනෙක්ට් කරගන්න ඔබතුමීගේ කම්පියුටරේ ඊළඟ දවසේ මම හිතන්නේ ප්‍රයෝජනක් වෙයි. මම හිතන්නේ අපි අද ඉතාමත්ම හොඳ සාකච්ඡාවක් කළා සහ අපිට දැන් හුඟක් හිතන්න කාරණාවක් මම හිතන්නේ තියෙනවා. මම හිතන්නේ හුඟක්ම සාර්ථකයි අපේ අද සාකච්ඡාව. ඉතින් මම හිතනවා අපි දැන් සෑහෙන වෙලාවක් සාකච්ඡා කළා. මම හිතනවා අපි අද වෙන යම් දෙයක් තියෙනවද කල්‍යාණ මිත්‍රයන්ට තවදුරටත් සාකච්ඡා කරන්න. එහෙනම් අපි මෙතනින් අපේ සාකච්ඡාව නිම කරනවාද? යම් වැදගත් දෙයක් තියෙනවා නම් අපිට මගේ අරිච්ච දෙයක් මේ මාතෘකාව හා සම්බන්ධ වී අපිට කතා කරන්න පුළුවන්. තව පොඩි කොටසක් මම මතක් කරන්නම්. අර ප්‍රඥප්ති කියන එක මම හිතන්නේ ගුරුතුමා විස්තර කරා ප්‍රපංචය කියන එකත් ප්‍රඥප්තියක් හැටියට. ඒ කියන්නේ ප්‍රපංච සංඥාව කියන එක කියන්නේ සංඥා විපල්ලාසය කියන එකත් එතනම තමයි. කියන්නේ අර ප්‍රඥප්තිකරණයට අපි අහුවෙන්නේ මේ සිත බැඳි ගිහිලා මේක මෝරණ ස්වභාවය. ප්‍රඥප්තිය හඳුනා ගන්න පුළුවන් වෙන්නේම මනෝවිඤ්ඤාණ මට්ටමෙන්මනේ. දැන් ඇස ගත්තට ඇස තුල ප්‍රඥප්ති ගොඩනගා ගන්න බෑ මනෝවිඤ්ඤාණ මට්ටමින් ලැබෙන ප්‍රඥප්තිය. ඒතර ප්‍රඥප්ති කියන්නේම ප්‍රපංච සංඥා. නැත්නම් සංඥා විපල්ලාසයන්. නැත්නම් අපි කිව්වොත් උපාදාන. ওই විදිහට මම හිතන්නේ ඔක තව ටිකක් අපිට ඇතුළට හිතන්න පුළුවන් කියන තැන මම මේ පොඩ්ඩක් මතක් කරේ. හොඳයි. පෙරවන් සරණයි. හොඳයි බොහොම පිං මේ මතක් කිරීමට. එහෙනම් පින්වත්නි අපි අද දවසට අපේ සාකච්ඡාව අපි නිම කරමු. අපිට හිතන්න කාරණා තියෙනවා. අපි ගැන මානසිකාර්ය කරමු. ඊට පස්සේ අපේ මානසිකාර්ය කිරීම තුළින් අපේ ධර්ම ඥානය වැඩි වෙලා මම හිතන්නේ ඒක අපිට
ප්‍රායෝගිකව යොදා ගන්නත් පුළුවන්. ඉතින් මේ සාකච්ඡාව සහභාගී වෙලා තමන්ගේ ධර්ම ඥානය බෙදාගෙන අනිකටත් උදව් කර මේ ලබා ගන්නා උපින් හේතුවෙන් අප සියලුම දෙනාට තමන් පතන්නා වූ බෝධියකින් එම නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද මේ සාකච්ඡාව මෙතනින් අපි නිමා කරමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ડોක්ටර්. හොඳයි. තෙරුවන් සරණයි. ඇත්තටම ජොස්තර මහත්තයා ඔබතුමා හුඟක් සතුටු වෙන්න ඕනේ. මේ මාස 10කට ප්‍රථම මේක ඕගනයිස් කරලා මේ මෙතන හුඟක් අයට මේ ධර්ම මාර්ගයේ යන්න අලුතෙන් අවබෝධයට උදව් වෙන කාරණා ලබා ගන්න මේ උදව් වීම ගැන ඒකම ඒ කුසලයම ඇති ඔබතුමන්ට මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යාමට ශක්තියක් වෙන්න. ඒ අතරම මේ මොන වැඩ තිබුණත් මේ සාකච්ඡාවලට එතනින් ගියම සෙනසුරාදා පන්තියට සහභාගී වෙලා මේ සංසදයේ ඉන්න හැම කල්යාණ මිත්‍රයෙකුටම මේ කරන කුසල කර්ම මානසිකාර්ය තමන්ගේ මාර්ගයේ තමන්ගේ ගමන් මේ ධර්ම මාර්ගයේ ඉදිරියටම යාමට ශක්තියක් වේවා කියලා හැම දෙනාම වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.